චලිතය සම්බන්ධයෙන් කතා කරේ. එතකොට ආරෝපණයක චලිතය සම්බන්ධයෙන් කතා කරේ ශේෂ්ත්‍රයට ලම්බකව ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරපු අවස්ථාවක් සම්බන්ධයෙන් කතා කරා. right. එතකොට ශේෂ්ත්‍රයට ලම්බකව ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරපු අවස්ථාව වගේම ශේෂ්ත්‍රයට ආනතව ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරපු අවස්ථාව සම්බන්ධයෙන් ඔයාලා දැනගත යුතුයි. right. එතකොට දැන් ඔයාලගේ සිද්ධාන්තවල මූලික අපි F සමානයි BIL F සමානයි BQV ඊළඟට ගිය සතියේ අපි කතා කරා ආරෝපණය ශේෂ්ත්‍රයට ලම්බකව ප්‍රක්ෂේපණය කරාට පස්සේ එයා මත ඇති වෙන බලය F සමානයි BQV ඊළඟට ෆ්ලෙමින්ගේ වමත් නියමයේම පොඩ වෙනස් කරලා දාන්න පුළුවන් ආකාරය ගැන කතා කරා. right. එතකොට ඔයාලා ඊළඟට අපි දැනගත යුතු කාරණය තමයි දැන් ශේෂ්ත්‍රයට ලම්බකව ප්‍රක්ෂේපණය කරන්නේ නැහැ ආරෝපණය හැම වෙලේම. එතකොට ශේෂ්ත්‍රයට ආනතව ආරෝපණය ප්‍රක්ෂේපණය කරොත් එයා මත ඇති වෙන බලය සහ එයාගේ ආරය ප්‍රවේගය වගේ දේවල් ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කළ යුතුයි. right. ලියාගෙන මාතෘකාව මෙතන ලියන්න ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ප්‍රක්ෂේප කරන ලද ප්‍රක්ෂේපණය කියද්දී අපි මතකයි ප්‍රක්ෂේපණය කරන ලද ආරෝපණයක චලිතය කියලා. ආරෝපණයක චලිතය ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ප්‍රක්ෂේපණය කරන ලද ආරෝපණයක චලිතය. හරිද? එතකොට අපි දන්නවා ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක ලම්බකව ප්‍රක්ෂේපණය කරාට පස්සේ අපි මෙයා මත අපි කතා කරා කේන්ද්‍ර අභිසාරී බලයක් හට ගන්නවා. ඊට පස්සේ R සමානයි MQ බෙදීම MV බෙදීම BQ කියලා මේ සම්බන්ධතාවයේ එම ආරෝපණය චලිත වන පතේ ආරයත් සම්බන්ධයෙන් සාකච්ඡා කරා. right. එතකොට මේ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ප්‍රක්ෂේපණය කරපුවා ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ප්‍රක්ෂේපණය කරපුවම මොකද වෙන්නේ කියලා අපි බලමු. right. දැන් එතකොට ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ප්‍රක්ෂේපණය කරනවා. දැන් මේ සරල උදාහරණයක් අපි ගමු. දැන් මේ ශේෂ්ත්‍රය මේ පැත්තට තියනවා කියලා ගත්තොත් ඔන්න මේ පැත්තට ශේෂ්ත්‍රය තියෙනවා. right. ශේෂ්ත්‍රය තියෙනවා. මේ ශේෂ්ත්‍රයට යම් කිසි කෝණයක් ආනතව ප්‍රක්ෂේපණය කරා කියලා කිව්වොත් අපි දැන් මෙයාගේ මෙන්න මේ දිශාව අපි ගමු මේ පැත්තට. දැන් අපි දන්නවා මේකේ සමාන්තරව ප්‍රක්ෂේපණය කරොත් බල රේඛා කැපෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් බලයක් හටගන්නේ නැහැ කියලා කිව්වා. සමාන්තරව ප්‍රක්ෂේපණය කරොත් මේකේ බලයක් හටගන්නේ නැහැ. එතකොට බලය තලය තුලට එකතු වෙන පරිදි හරි බලය තලය තුලට එකතු වෙන පරිදි මේ ආරෝපණයක් ප්‍රක්ෂේපණය කරවුවොත් බලය දැන් අපි මේකේ බලයේ දිශාව තලය තුලට අරන් ශේෂ්ත්‍රයේ දිශාව මේ පැත්තට දිනවා. එතකොට මෙයාගේ මේ පැත්තට ශේෂ්ත්‍රය බලය මේ පැත්තට. එතකොට ආරෝපණය ඔන්න ඔය වගේ ප්‍රක්ෂේපණය කිරීමක් කරන්නේ. බලය මේ පැත්තට ශේෂ්ත්‍රය මෙහෙට ඔන්න චලිතයේ දිශාව. එතකොට ඔන්න ඔය වගේ ප්‍රක්ෂේපණය කරපුවාම මෙයා එතකොට යන්නේ ළමයි වෘත්තාකාර චලිතයකට යන්නේ. මෙයා යන්නේ වෘත්තාකාර චලිතයක යන්නේ. ඔන්න ඔය වගේ වෘත්තාකාර චලිතයක තමයි යන්නේ. දැන් මේ වෘත්තාකාර චලිතේ දැන් තේරෙනවනේ වෘත්තාකාර චලිතය කියලා. මොකද දැන් මෙයා දැන් මේ පැත්තට ශේෂ්ත්‍රය බලය තුලට මෙයා මේ ඉහළ දිශාවට වගේ යන්නේ. ඒතර මේක ආනතියක් එක්කනේ යන්නේ. ඒතර මෙයා වෘත්තාකාර චලිතයක තමයි යන්නේ. එතකොට මෙයා මත ප්‍රවේගය ගැන කතා කරන මෙයාගේ ප්‍රවේගය ගැන කතා කරොත් මෙයාගේ ප්‍රවේගය අපිට සංරචක දෙකකින් තමයි කතා කරන්න වෙන්නේ. දැන් සාමාන්‍ය අපි දන්නවා විභේදනීය සංකල්පවල ඉතින් මෙයා ආනතව ප්‍රක්ෂේපණය කරානම් මෙන්න මේ කෝණය θ අනතර මේක v cos θ වෙනවා. එතන මෙයාට ලම්බක සංරචකය v sin θ වෙනවා.
तොර දැන් මෙයා ප්‍රක්ෂේපණය කරේ දැන් මේ ශේෂ්ත්‍රයේ දිශාව මේ පැත්තට බලයේ දිශාව මේක ඕක ප්‍රක්ෂේපණය කරා. ඒතර මෙයා යන්නේ ඔන්න ඔයගේ වෘත්තාකාර පතයක යන්නේ. ඒතර මේ වෘත්තාකාර පතයක යද්දී දැන් චුම්බක ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් කතා කරොත් දැන් මේකේ මෙන්න මේ ප්‍රවේගය ආනතයි ශේෂ්ත්‍රයට ආනතයි. දැන් යම් කිසි කෝණයක් ආනතයි අපි ගමුනේ. හරි මෙන්න මේ තීටා කෝණයක් ආනතව ප්‍රක්ෂේපණය කරනවා. හරි. එතකොට දැන් මේකේ අපි දන්නවා ප්‍රක්ෂිප්තවල මූලධර්මය මතකද? ඔව් ප්‍රක්ෂිප්තවල මූලධර්මය මොකක්ද? දැන් ආනත ප්‍රක්ෂිප්තයක ස්වභාවය මොකක්ද? ඔන්නෝ ප්‍රක්ෂේපණය කරොත් මේවා ගුරුත්ව චලිතය යටතේ මතකයි ආනත ප්‍රක්ෂිප්ත ගැන කතා කරලා. අතර මෙයාගේ මේ ප්‍රක්ෂිප්තය සම්පූර්ණ වෙන තාක්කල් මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය කියන්නේ v cos θ කියන එක නියතයි කියලා කතා කරා. මේක වෙනස් වෙන්නේ v sin θ. මෙයාගේ වෙනස් වෙන්නේ මොකද්ද? v sin θ තමයි වෙනස් වෙන්නේ. cos θ නියතයි. එතකොට දැන් මේකත් ඒ වගේ ප්‍රක්ෂේපණයක් නම් අනිවාර්යෙන්ම ඔයාලා දැනගත යුතු කාරණයක් තමයි මොකද වෙන්නේ? ඔව්. මෙයාගෙත් මේ සමාන්තර සංරචකයේ කොහොමත් ඉතින් සමාන්තර සංරචකයේ බලයක් අටගන්නේ නැහැ. මේකේ කොහොමත් v cos θ ගේ නියත වෙනවා. මොකද ප්‍රක්ෂිප්තය තුල මේක පේනවා මේකේ ප්‍රක්ෂිප්තය තුල මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකයේ බලපෑමක් නැහැ. මෙයා සිරස් චලිතය කියන්නේ එන සිරස් ප්‍රවේගයේ විතරයි වැඩි වෙලා නැවත අඩු වෙලා උඩටම ගිහිලා උපරිම අවස්ථාවකට උපරිම මුසට ගිහිලා නැවත වැඩි වේගෙන යන්නේ ප්‍රවේගය. right. එතකොට මේක විභේදනය කරාට පස්සේ අපිට තේරුම් ගත යුතු කාරණය තමයි මෙයාගේ මේ v cos θ කියනගේ නියතයි v sin θ කියනගේ වගේ තමයි මොකක් හරි චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක බලපෑමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ v sin θ කියන එක චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකයි. එතකොට ඉස්සල්ලා වගේම කතාවක් තමයි කතා කරන්න වෙන්නේ. එතකොට මේකේ මෙහෙම කාරණයක් ඇත්තටම ඔයාලා දෙන්නේ මතක දැන් ප්‍රක්ෂිප්තයක් නම් දැන් මෙයා ප්‍රක්ෂේපණය කරාම මෙයා සිරස් චලිතයක කොහොම යනවා වගේම මෙයා මෙහෙම සිරස් චලිතයක යනවා වගේම ඉස්සරහට මේකේ තල්ලුත් වෙනවා. ඉස්සරහට මේකේ තල්ලුත් වෙනවා. සිරස් චලිතයක කොහොම යනවා වගේම ඉස්සරහට තල්ලු වෙනවා. එතන මේ ඉස්සරහට තල්ලු වීමට බලපාන්නේ කවුද? ඔව් තිරස්. ඔයාලට මතකයිනේ මෙයා සමීකරණ පාවිච්චි කරේ මේකේ ඉහළට අපි ගත්ත s සමානයි ut ධන භාගයයි t වර්ගය දාලා කතා කරේ. මොකද මෙයා තෝරණය වෙලා නැවත අඩුවීමක් වෙන. හැබැයි මේ තිරස් චලිතයට අපි කතා කරේ s සමානයි ut විතරයි. මොකද මේකේ තෝරණයක් වෙන්නේ නැහැ ප්‍රවේගයේ නියත නිසා. හැබැයි මේකේ තිරස් පරාසයක් කියන්නේ. මේක අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? තිරස් පරාසයක් කියන්නේ. එතකොට මේක ඇත්තටම ළමයි මෙන්න මෙහෙම යන්නේ. මෙයා මේ වෘත්තාකාර චලිතේ නිරත වෙන ගමන්ම ඉස්සරහට යනවා. වෘත්තාකාර චලිතේ නිරත වෙන ගමන්ම ඉස්සරහට යනවා. එතකොට දැන් මේ ආරෝපණයේ චලිතය ඔව් මේක මේ සර්පිලාකාර චලිතයක් කියලා තමයි අපිට ගන්න වෙන්නේ. කියන්නේ මෙයා දැන් යනවා මේක වෘත්තාකාර චලිතේ නිරත වෙන ගමන් තිරස් පරාසයකුත් යනවා ඉස්සරහට. තිරස් පරාසයකුත් යනවා. එහෙනම් මේකේ සර්පිලාකාර චලිතයක් තමයි නිරත වෙන්නේ කියන කාරණා. වැදගත් සංකල්ප තේරුම් ගන්න නැවත උනා මම කියනම් මෙයාගේ බලය තලය තුලට කියලා ගත්තොත් මේක ශේෂ්ඨය නම් මෙයා ඔන්නෝම ප්‍රක්ෂේපණය වෙන්නේ. ඒතරේ ප්‍රක්ෂේපණය වෙන්නේ ලම්බකවනේ දැන් මම කිව්වා ආනතව කියලා. ඒතර මේ යම් කිසි ආනතියක් සහිතව ප්‍රක්ෂේපණය කරොත් මෙයා යන්නේ මෙන්න ඔය වගේ වෘත්තාකාර චලිතයක. නැත්නම් මේකේ ගුරුත්ව චලිතය කියන්නේ. මෙන්න මෙහෙම පතය කියන්නේ. ඒතර මේ පතේ v cos θ අගය සෑම විටම නියතයි කාලය සමග. හැබැයි v sin θ අඩු වේගෙන ගිහිල්ලා උපරිම උසට ගිහිල්ලා ශුන්‍ය වීමක් වෙලා ආය නැවත වැඩි වේගෙන යනවා. අපි ගුරුත්ව චලිතය තුල කතා කරපු කාරණා. right. ඔයාලා මෙන්න මේ රූප සටහන අඳින්න ඒකලා මේකත් ඇඳ ගන්න. right. මේක නම් ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා මෙන්න මේ වගේ අඳින දැන් මෙයාගේ ශේෂ්ත්‍රය මේ පැත්තට තියෙනවා. මෙයාගේ බලය මෙතන මෙයා ප්‍රක්ෂේපණය කරන්නේ මෙන්න මේ v වලින් ප්‍රක්ෂේපණය කරනවා. එතකොට මෙයාගේ අවසානයේ අපිට තීරණය කරන්න වෙන්නේ මේක සර්පිලාකාර චලිතයක්. මේක මෙහෙම යන ගමන් ඉස්සරහට යනවා. මෙන්න මේ රූප සටහන අඳින්න මේකත් ඕන අඳගන්න. මේක මම අඳින්න කියන්න ඒක පොඩක් පස්සේ අඳිමු.
ඔය පැහැදිලි අඳ ගන්න. මේක විතරක් අඳ ගන්න. රයිට්. දැන් මේක මතක් කරගත්තොත් එහෙම මේකේ මේ පොඩි සිද්ධියක් තියෙනවා. ඔය සිද්ධිය. දැන් ඔයාලා මතකද දැන් මේ මුල්ම කොටස් වල නේද? දැන් 2024 ළමයි එහෙමනම් දැන් ඉගෙන ගන්න. තව ටික දවසකින්. රයිට්. 2024 වගේ. මොකද්ද? මයික්‍රෝමීටර් ස්කෘප්පාමානී මූලධර්මය මතකද? මයික්‍රෝමීටර් ස්කෘප්පාමානී මූලධර්මය මොකක්ද? ඔව් මෙයාගේ මූලධර්මය මෙන්න මේ අස්කුරුප්පු මූලධර්මය. නැත්නම් මේක ස්කුරුප්පු තුඩක් ගමන් කරන විදිහට තමයි යන්නේ. කියන්නේ මෙයා ඉදිරියට මොකද වෙන්නේ? ඔව් භ්‍රමණය වෙන ගමන් මොකද වෙන්නේ? ඉහළ ඉස්සරහට යනවා. දැන් ඉතින් මේකත් ඒ වගේ චලිතයක් තමයි. මේක මෙහෙම වෙන ගමන් ඉදිරියට යන්නේ. එතකොට මේකේ ඔයාලට මතක නම් මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයක අන්තරාලය කියලා එකක් ගත්තා. මයික්‍රෝමීටර් ස්කෘප්පාමානයක මොකද ගත්තේ? අන්තරාලය කියලා එකක් ගත්තා. ඒතර ඒ අන්තරාලය කියන එකෙන් කරන්නේ මොකද්ද? ඔව්. දිදාලෙන් අල්ලලා අපි වටයක් භ්‍රමණය කරද්දි මෙන්න මේ ඉස්සරහා තිබ්බ මොකද්ද? ඉද්ද කොච්චර දුරක් ඉස්සරහට යනවද කියන්නේ. ඒ කියන්නේ දැන් සරල කතාවක ස්ක්‍රූප් අපි කරකවනවාදී මෙයා මෙහෙම කරකවද්දි මෙයා ඉදිරියට යන ප්‍රමාණය. ඒතර මෙයා වටයක් භ්‍රමණය කරද්දි මේ ස්ක්‍රූප් තුඩ නැත්නම් ඉද්ද ඉදිරියට යන ප්‍රමාණයට තමයි අපි කිව්වේ මොකද්ද? අන්තරාලය කියලා. එතකොට මේකෙත් අපිට ඔය කියන අන්තරාලය කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයා එක වටයක් භ්‍රමණය කරපුවාම මෙන්න මේ තුඩ යමන් කරන දුර. ඔන්න ඔය අන්තරාලය කියන එක ගැන පොඩි අදහසක් මේකෙදිත් අපිට ගන්න පුළුවන්. මේ x දුර. අන්තරාලය. ඒ කියන්නේ මෙයා වටයක් භ්‍රමණය වෙද්දී තුඩ ගමන් කරන දුර. ඉතින් ඕකත් එක්තරා අන්තරාලයක් තමයි. right. දැන් මේක හන්දනේ right. පහලින් ලියමු මෙහෙම ලියන්න. right. ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව ආරෝපණයක් ප්‍රක්ෂේපණය කළ විට එය වෘත්තාකාර චලිතයක නිරත වන අතර එම ආරෝපණයේ ප්‍රවේගය සංරචක දෙකකින් පැහැදිලි කළ හැකියි. මේ රූපය අඳින්න. දැන් අන්න. මෙතන මේ බලයේ දිශාව කියන එකට මම මේ කතිරේ ගැහුවා. ඒකත් ඔයාලා අඳගන්න මේ බලයේ තියෙන තලය තුළට ප්‍රක්ෂේපණය වෙන්නේ ඔන්න. මේක ඇත්තටම ගුරුත්ව චලිතයක්. වෘත්තාකාර චලිතයක් කියන්නේ ඉතින් ගුරුත්වාකාර ගුරුත්වය යටතේ වස්තුවක් ප්‍රක්ෂේපණය කරා ආනත ප්‍රක්ෂිප්ත ගැන අපි කතා කරා. මේක මතකයි. right මේක ඇඳලා ලියන්න දැන්. right මේක ඇඳලා ලියන්න. රූපේ පරිදි ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට තීටා කෝණයක් ආනතව ප්‍රක්ෂේප කළ ආරෝපණයක් සලකුණු. ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ආනතව තීටා කෝණයක් ආනතව ප්‍රක්ෂේප කළ ආරෝපණයක් සලකුණු කියලා. ඒකාකාර මේක කැපිටල් B කියලා අපි ගන්න සාමාන්‍යයෙන් චුම්බක ශේෂ්ත්‍රය
විශාලත්වය. එතකොට ඒකාකාර කැපිටල් B චුම්බක ශ්‍රේෂ්ඨයකට තීටා කෝණයක් අනතව ප්‍රක්ෂේපණය කරපු ආරෝපණයක් සලකුණු කියලා ගන්න. right. මේ චලිතයේ v cos theta සැලකූ විට මෙම චලිතයේ v cos theta දැන් මේක දන්නවනේ අපි මෙයා විභේදනය කරා මේ පැත්තට v cos theta මේ පැත්තට විභේදනය කරා v sin theta v cos theta සැලකූ විට දැන් v cos theta පුතේ බල රේඛාවලට සමාන්තරයි නේද? දැන් මෙයා දැන් මෙහෙම ප්‍රක්ෂේපණය කරාම මෙයාගේ මේ සිරස් අන්නජකය මේ තිරස් මේ චුම්බක ශේෂ්ත්‍රයට මොකද වෙන්නේ? ලම්බ කරනවා. right? මේ තිරස් චුම්බක ශේෂ්ත්‍රයට ලම්බ කර මෙයා. හැබැයි මෙන්න මේ v cos theta කියන එක මෙන්න මේ b ගේ දිශාවටමයි තියෙන්නේ. ඒ කියන්නේ සමාන්තරයි. අපි දන්නවා සමාන්තරව තියෙද්දි මොකද වෙන්නේ? බල රේඛා කැපෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් බලයක් අටගන්නේ නැහැ කියලා කිව්වා. එතකොට v cos theta සැලකුව විට බල රේඛාවලට සමාන්තර නිසා සමාන්තර බැවින් v cos theta සැලකුව විට බල රේඛාවලට සමාන්තර බැවින් රේඛීය චලිතයක් පමණක් සිදුවේ. රේඛීය චලිතයක් විතර මේ පැත්තට යනවා. රේඛීය චලිතයක් පමණක් සිදුවේ කිසිදු චුම්බක බලයක් හට නොගනී. එයාගේ v cos theta කියන සන්නජකයේ මත චුම්බක බලයක් හටගන්නේ නැහැ. v cos theta කියන සන්නජකයේ මත චුම්බක බලයක් හටගන්නේ නැහැ. right. හැබැයි මෙයාගේ මෙන්න මේ sin theta කියන එක මොකද වෙන්නේ? sin theta කියන එක ශේෂ්ත්‍රයේ මේ පැත්තට sin theta උඩට එහෙනම් බලය තුලට. එහෙනම් sin theta කියන එක අනිවාර්යයෙන් බලන්න දැන් මේ වමත් නියමය දාපුවාම මෙන්න චලිතයේ දිශාවටනේ අපි මේ ධාරාවේ දිශාව කියන එක දාගන්නේ දැන් මේ ආරෝපණවල. මෙන්න චලිතය මෙන්න ශේෂ්ත්‍රය බලය තුලට. right. එහෙනම් v sin theta සැලකුව විට ලියන්නේ අර බලයක් අට ගන්න නැහැ කියලා කිව්වා v cos theta. v sin theta සැලකුව විට චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක නිසා තලය තුලට කියද්දී අපි දාන්නේ කාතිරේ මේක දාන්න. තලය තුලට බලයක් ඇති වේ. තලය තුලට බලයක් ඇති. එම නිසා ආරෝපණය වෘත්ත චලිතයක නිරත වේ. අන්න ඒකින්ද තමයි වෘත්ත චලිතයේ නිරත වෙන්නේ නැත්නම් අරකින්ද නෙවෙයි. මෙයා හින්දා තමයි sin theta නිසා වෘත්ත චලිතයක නිරත වෙන්නේ. sin theta නිසා වෘත්ත චලිතයක නිරත වෙන්නේ. sin theta නිසා වෘත්ත. එතකොට cos theta නිසා රේඛීය චලිතයක් sin theta නිසා වෘත්ත චලිතයක්. එහෙනම් මෙයා යන්නේ මෙහෙම. වෘත්ත චලිතයක නිරත වෙන ගමන් මේක ඉස්සරහට. වෘත්ත චලිතයේ නිරත වෙන ගමන් මේක ඉස්සරහට. නම් මේක සර්පිලාකාර චලිතයක් යන්නේ. එතකොට මේක අර මයික්‍රෝමීටර් ස්ක්‍රූ පාමානේ සීන් එක වගේම තමයි අන්තරාලය වගේ කැලලක් තියෙන. කියන්නේ මෙයා කරකවද්දී මොකද ඇතුළට යනවා. කරකවද්දී ඇතුළට යනවා. ඒ කියන්නේ වෘත්තාකාර පරිමාණය නැත්නම් දිදාලයෙන් හරලා වටයක් භ්‍රමණය කරද්දී උඩ ගමන් කරපු දුර තමයි අන්තරාලය කියලා කිව්වේ. ඒක මතක් වෙන්න ඕනේ ඉතින්. විභාග ලියන්න ඉන්නවා. right? ඉතින් ඒක නිසා මේකේ අන්තරාලය කියන එක ගැන දැන් තේරුම් ගන්න. ඒතර දැන් මෙයාගේ v cos theta නිසා බලයක් හටගන්නේ නැහැ. ඒක රේඛීය ස්වභාවය පමණයි තියෙන්නේ. හැබැයි v sin theta කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකයි. එහෙනම් අනිවාර්යයෙන්ම තලයේ තුලට බලයක් හටගන්නවා. ඒ තලයේ තුලට හටගන්නා බලය නිසා මොකද වෙන්නේ? මෙයා වෘත්තාකාර චලිතයක නිරත වන ගමන් ඉස්සරහට යනවා. right. එතකොට ලියුවානේ. right. sin theta නිසා වෘත්ත චලිතයක නිරත වේ. මෙම චලිත දෙකෙහිම අවසාන ප්‍රතිඵලය සර්පිලාකාර චලිතයක. අවසාන ප්‍රතිඵලය සර්පිලාකාර චලිතයක් කියලා ඕන අපිට මේක මෙහෙම ඇඳ ගන්නත් පුළුවන්. මේක එහෙම ඇඳ ගන්න පුළුවන්. සර්පිලාකාර චලිතය. එහෙම යනවා. මෙයාගේ මේ අන්තරාලය කියන එක අපිට ඕන
ලකුණු කරගන්න පුළුවන්. right. එතකොට අපි ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ප්‍රක්ෂේපණය කරපු ආරෝපණයක් ගැන කතා කරා. දැන් ඒක ආනතව ප්‍රක්ෂේපණය කර කතාව ගැන කතා කරන්නේ. එතකොට දැන් ආනතව ප්‍රක්ෂේපණය කිරීමේදී සංරචක දෙකක් ගැන කතා කරා. එක් සංරචකයක් තිරස්තලයේම තියෙන්නේ, ඒක මත බලයක් හටගන්නේ. මොකද අපි දන්නවා ශේෂ්ත්‍රයට සමාන්තරව බල හටගන්නේ නැහැ කියලා. එහෙනම් ශේෂ්ත්‍රයට ලම්බක විතරයි බල හටගන්නේ. ඒක තේරුම් ගන්න. ශේෂ්ත්‍රයට ලම්බක විතරයි බල හටගන්නේ. right. එතකොට තිරස් දිශාවට චලිතයක් තියෙන රේඛීය චලිතය පමණයි. තිරස් දිශාවට තියෙන රේඛීය චලිතය පමණයි. සිරස් දිශාවට වෘත්ත චලිතයක් ගුරුත්වයට තියෙන චලිතයක් ගැන අපිට කතා කරන්න. ඒතර මේ දෙකේම ප්‍රතිඵලය තමයි අර කිව්වා වගේ සාර්පිලාකාර චලිතයකට යන්නේ. right. එතකොට අපි දන්නවා දැන් මෙයාගේ සිද්ධාන්තය මොකක්ද කියලා. දැන් මෙයාගේ තලය තුලට හට ගන්නවා චුම්බක බලය F චුම්බක කියන එක අපි හොයවුවේ BQV වලින්. හැබැයි පුතේ දැන් BQV වල B අපිට ගන්න වෙන්නේ. ඔව් B අපිට V කියලා ගන්න බෑ. දැන් ආනතයිනේ. දැන් මේ F සමානයි BQV හටගන්නේ මොකක් මත විතරද? ඔව් V sin theta මත විතරනේ. right. එහෙනම් මට මෙතෙන් දාන්නේ දැන් මෙයාගේ චලිතය සලකවුවොත් එහේ මොකක්ද? F සමානයි BQV sin theta. BQV sin theta. right. F සමානයි BQV sin theta කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගත යුතු කාරණා. right. එතකොට BQV sin theta කියන එක අපි තේරුම් ගත යුතුයි. මොකද මේකේ sin theta කියන එක තමයි අනිවාර්යයෙන්ම අපි තේරුම් ගත යුතු කාරණා. right. මෙයා cos theta කියන එක නියතයි. ඒක මට බලයක් හටගන්නේ ශේෂ්ත්‍රයට සමාන්තර නිසා. sin theta මත විතරයි බලයක් හටගන්නේ. right. එතකොට මෙයා දැන් අර වෘත්තාකාර පතයක යද්දී අපි දන්නවා මෙයා මත මොකක්ද ඇති වුනේ? කේන්ද්‍රාභිසාරී බලයක් හටගත්තා කියන. එතකොට කේන්ද්‍රාභිසාරී බලය මෙතන අපි ලකුණු කරවුවොත් එහෙම කේන්ද්‍රාභිසාරී බලය මොකද්ද? MV වර්ග බෙදීම R කියලා නෙගත්තේ. එතකොට දැන් මෙතන V වර්ගයේ වෙනුවට ගන්න වෙන්නේ V වර්ග sin වර්ග θ වගේ. V වර්ග sin වර්ග θ කියලා තමයි ගන්න වෙන්නේ. right. එතකොට අපිට සමතුලිත අවස්ථාව ගත්තොත් එහෙම මෙයා මත කේන්ද්‍රාභිසාරී බලය ලකුණු කරපුවා නැත්නම් කේන්ද්‍රාභිසාරී බලය යොදාගත්තාම කේන්ද්‍රයේ දෙසට අනිවාර්යෙන් බලයක් එතනවනේ වෘත්තාකාර චලිතයේ ප්‍රවේගයට අංශ 90ක් ලම්බක බලයක් යෙදෙනවා කියන එක අපි දන්නවානේ. මේ ගණන් හදලා තියෙනවා කරා. ඒතර මේ දෙන්න සමතුලිත අවස්ථාවේ සමාන කරන්න පුළුවන් අපිට. right. එතකොට V වර්ග sin වර්ග θ බෙදීම R සමානයි. ඔව් මොකද්ද? BQV sin θ. BQV sin θ. right. එතකොට මෙයාගේ V sin θ ගේ එකෙක් කැපෙනවා. එකක් කැන්සල් වෙලා යනවා. ඒතර R කියන එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ වෘත්තාකාර පතේ අරය. ඒතර වෘත්තාකාර පතේ අරය අපිට වැදගත්. R මේ පැත්තට අරන් ගිහිල්ලා මේ දෙක මේකට ගත්තොත් එහෙම MV sin θ බෙදීම BQ කියන. MV sin θ බෙදීම BQ. right. එතකොට R සමානයි MV sin θ බෙදීම BQ. R සමානයි MV sin θ බෙදීම BQ. ඒ කියන්නේ පුතේ දැන් ඉස්සල්ලා අපිට ගත්තේ අපි එකට ආවේ මොකද්ද? R සමානයි MV බෙදීම BQ කියලා ඉස්සල්ලා අපි ලම්බක චලිතයේදී පමණක් කතා කරා. දැන් මෙතන මොකද්ද කතා වෙන්නේ? ඔව්. මෙතන කතා වෙන්නේ MV sin θ බෙදීම BQ කියන. MV sin θ බෙදීම BQ. අය මේක තේරුම් ගන්න බෑද? right. ඒතර R සමානයි MV sin θ බෙදීම BQ. right. ඒතර මේක සහ මේක අතර සම්බන්ධය අතර මෙයාගේ V sin θ ආවේ මොකද? ඔව් මෙයාගේ cos θ මත බලයක් හටගන්නේ නැහැ. මේකේ චුම්බක බලය හටගන්නේ sin θ මත පමණයි.
එතකොට මෙතනින් තමයි මේකේ v sin θ කියන කැලල ගත්තේ. cos θ කියන එක මත බලයක් අඩගන්නේ නැහැ. එතකොට දැන් මෙතනත් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි මෙයාගේ වෘත්තාකාර අරය වැඩි වෙනවා. මෙයාගේ මෙන්න මේ sin θ අගය වැඩි වුණොත් අනිවාර්යයෙන්ම අරය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේකේ v sin θ කියන අගය අඩු වුණොත් අරය අඩු වෙනවා. මේ දෙන්නට ප්‍රතිලෝම සමානුපාතිකතාවයක් තියෙනවා. ඒකත් පැහැදිලිව තේරුම් ගන්න. right. එතකොට දැන් මෙයාගේ අපි ඔය කතා කරේ වෘත්තාකාර පතේ අරය. ඒක හදාගන්න වෘත්තාකාර පතේ අරය. ආරෝපණය චලිත වෙන වෘත්තාකාර පතේ අරය ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒකේ පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. v මේක මේ ඉස්සල්ලා ආපු එක mv බෙදීම bq. මේ දැන් ආපු එක සාමාන්‍ය mv sin θ බෙදීම b. right. ඔක පැහැදිලිව හදාගන්න මේවා සරල සිද්ධාන්ත. එතන මෙතන අපි ගත්තේ ලම්බක සංරචකයේ පමණයි. right. ලම්බක සංරචකයේ පමණයි. ඒකට හේතුවක් තියෙනවා. ඇයි හේතුව? ඔව් ලම්බක සංරචකයේ විතරයි කියන්නේ ඒක මත විතර බලයක් හටගන්න චුම්බක බල. right. එතකොට මෙයාගේ මේ ආවර්තීය චලිතයන් මේකේ නිරත වෙන්නේ ඔයාලට මතකයි නම් අපි අනුවර්තීය සරල අනුවර්තීය චලිතය කතා කරා. එයාගේ ආවර්තීය අංශු ආවර්තීය චලිතයක නිරත වෙන ගමන් ප්‍රලම්බ ප්‍රක්ෂේපණය තමයි මොකද්ද වෙන්නේ? අනුවර්තීය චලිතයේ නිරත වෙන්නේ කිය. right. ඒවා මතක් වෙන්න ඕන. දැන් මේක ඇවිල්ලා මෙහෙම යන එකක්. එකම පිටුමට නැවත නැවත පැමිණෙමින් සිද්ධ වෙන එකක්. ඒ කියන්නේ ආවර්තීය චලිතයක්. එතකොට මෙයාගේ ආවර්ත කාලය කියන එක අපිට හදාගන්න පුළුවන්. ආවර්ත කාලය කියන එකත් අපිට හදාගන්න පුළුවන්. මෙයාට සමාන ut දාලා ඒක හදාගන්න පුළුවන්. right. එතකොට ආවර්ත කාලය අපිට ගන්න පුළුවන් ඕන. එතකොට ආවර්ත කාලය සම්බන්ධයෙන් අපිට මේකේ චලිතයට සමාන ut දැන් මෙතන පුතේ සමාන ut දන භාගයේ at වර්ගය දාන්න නැත්නම් හේතුවක් තියෙනවා දාන්නවා. වෘත්ත චලිතයක නිරත වෙද්දි ළමයි කේන්ද්‍ර අபிසාරී තොරණයක් තිබ්බට ඒකෙදි වෙන්නේ v sin θ කියන එක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ එයාගේ දිශාව පමණයි. right. වෘත්ත චලිතයක නිරත වෙද්දි මෙයා තොරණය වෙනවා තමයි. හැබැයි මෙයාගේ මේ ප්‍රවේග වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රවේගය එහෙමම තියෙනවා. හැබැයි ප්‍රවේගය වෙනස් වෙනවා මොකද්ද? දිශාව පමණක් වෙනස් වෙනවා. ඒතර දිශාව පමණයි ඒකේ වෙනස් වෙන්නේ. අපි දන්නවා දෛශික රාශියක විශාලත්වය සහ දිශාව කියන දෙකම ගැන කලකන්නේ වෙයි. මෙතන තොරණයක් තියෙනවා. අතර මේ තොරණය වෙන්නේ ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වීමින් නෙවෙයි. එයාගේ දිශාව වෙනස් වීම නිසා. එතකොට මෙයා වටයක් යාමට ගත වන කාලය ආවර්තක. ආවර්ත කාලය මන් t කියලා ගන්නවා කැපිටල් D. ඒතර ආවර්ත කාලය කියන්නේ ඒක 2.5r ප්‍රමාණයක් වටේ යන්න ඕන. ඒතර මේ සඳහා දැන් අපි භාවිතා වෙන්නේ v sin θ කියන සංරචකය පාවිච්චි වෙන්නේ. ඒතර v sin θ කියන සංරචකය එතකොට මෙයාගේ ආවර්ත කාලය t සමානයි 2.5r බෙදීම v sin θ. 2.5r බෙදීම v sin θ. ඔක තමයි අපිට එන උත්තරේ. 2.5r බෙදීම v sin θ. 2.5r බෙදීම v sin θ. right. එතකොට අපි දන්නවා දැන් මේ r කියන එක හොයාගත්තා. r කියන එක සමානයි මොකේද? r සමානයි mv sin θ බෙදීම bq කියලා ආවේ. mv sin θ බෙදීම bq කියලා ආවේ r. එතකොට අපිට ආවර්ත කාලයේ සංශෝධනයක් දාන්න පුළුවන්. ආවර්ත කාලය බලන්න මොකද වෙන්නේ කියලා.
t සමානයි 2π r. r කියන්නේ මෙතන mv sin theta බෙදීම bq නේ. එතකොට යටත් b sin theta එක්කෙනවා මෙතන bq එකක් ඉතුරු වෙනවා. එතකොට මෙයාගේ මෙන්න මේ සංරජක දෙක කැන්සල් වෙලා යනවා මේකෙන් වැඩක් නැහැ. එතකොට බලන්න අර අලින් ආපු උත්තරේම තමයි එන්නේ. එතකොට මෙයාගේ ආවර්ත කාලය වෙනසක් වෙන්නේ නැහැ. 2π m බෙදීම bq. ඉස්සල්ලා වෙතෝගනේ ආවර්ත කාලය. ඔව් 2π m බෙදීම b. right මේවා ළමයි අනිවාර්යයෙන්ම හදලා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අවසාන මෙන්න මේ ඔය චුම්බක ශේෂ්ඨ වගේ පාඩමක් ළමයි වැඩි වැදගත් ලෙස සලකන්නේ නැහැ. හැබැයි මේකේ වැදගත්කම තියෙන්නේ ඔයාලා බහුවර්ණ ප්‍රශ්න පහක් විතර වගේ මෙතනින් අහනවා. right මේ බහුවර්ණ ප්‍රශ්න වල මෙන්න මේ කෙටි සමීකරණ එකපාරට මතක් වෙනවා නම් බඩස් දාලා දාන්න පුළුවන්. මොකද මේවා ලොකු දේවල් අහන්නේ නැහැ. right ඉතින් ඒක නිසා මේවා ෂෝට් නෝට් එකක් එහෙම අපි අරන් ඉවරලා මේවා කතා කරගන්න වෙනවා. මේවා හරියට හදාගන්න. ඔයාලා රිවිෂන් පන්තිය හෝ පේපර් පාස් පන්තියකට හෝ යනවා නම් ඔයාලා පේපර් ලියද්දී ඔයාලට හොඳට මතක තියාගන්න කාලය ඉතාම වැදගත්. right කාලයත් එක්ක තමයි මේ සියලු ගනුදෙනු. මොකද අපි සිද්ධාන්ත ඔක්කොම දැනගත ඔක්කොම විභාග ප්‍රශ්න කරලා ගියත් තරන්නේ ඔයාලා වෙලාවට ඒක ලියා ගන්න. මොකද අලුත්ම ප්‍රශ්න ටිකක් එන්නේ. මේ කෙටියෙන් මේ සමීකරණ මේවා වැදගත්. right අපිට අර f සමානයි bqv දාලා mv වර්ගයේ බෙදීම r කියලා දාලා ඒක සම්බන්ධ කරලා ඒක ව්‍යුත්පන්න කරගෙන රචනාගත ගැටලුවක් නම් අවුලක් නැහැ. එහෙම යන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා ටස් right එතකොට අපි අවසානයේ සාකච්ඡා කරේ කෙටි සමීකරණ භාවිතයේ වැදගත්කම. අතර ආවර්ත කාලයේ සමීකරණ අපි 2π m බෙදීම bq කියන සම්බන්ධතාවය ගත්තා. එතකොට දැන් මේකත් එක්ක අපි ආවර්ත කාලය කියලා කියන්නේ මෙතන එක් වටයක් යාමේදී ඒ සඳහා ගත වන කාලයෙන් ආවර්තීය චලිතය තුල එක් වටයක් යාමේදී ඒ සඳහා ගත වන කාලය. ඒතර අපි දැන් කතා කරපු සිද්ධියත් එක්ක දැන් මෙයා සර්පිලාකාර චලිතයක යනවා කියලා කියද්දී මෙයාගේ අර ඉස්කුරුප්පු තුඩ ගමන් කරනවා වගේ මෙයාගේ මේ එක් වටයක් යාමේදී මෙයා ඉදිරියට තල්ලු වෙන තුල නැත්නම් අන්තරාලයක් වගේ එකක් කියලා කිව්වා. ඒකත් අපි දැනගත යුතුයි. ඒ පිළිබඳවත් අපි සෛද්ධාන්තික තොරතුරු ටිකක් අපි ඉගෙන ගන්න. දැන් පොඩ්ඩක් බලන්න. right ඒතර දැන් ඔය x කියන එක හොයාගන්න අපිට භාවිතා කරන්න වෙන්නේ මොකක්ද? right එතන ලියාගමු පහ ලියන්නේ. right මෙම චලිතයේ එක් වෘත්ත චලිතයක් සම්පූර්ණ කිරීමේදී මෙම චලිතයේ එක් වෘත්ත චලිතයක් සම්පූර්ණ කිරීමේදී එක් වටයක් සම්පූර්ණ කිරීමේදී ඉදිරියට ගමන් කරන දුර වරන් ඇතුලේ මයික්‍රෝමීටර එක මෙන් කියලා ලියලා වරන් ඇතුලේ අන්තරාලය ලෙස හැඳින්විය හැකියි. වරන් වහලා ලියන්න අන්තරාලය ලෙස හැඳින්විය හැකියි. එතකොට මේ අන්තරාලය අපි ගණනය කරන්න සරල සිද්ධියක් අපිට ගන්න වෙන්නේ මෙයාගේ චලිතය මේ පැත්තට සමානයි ut එකක් දානවා. එතකොට x හොයන්න දීලා. එතකොට දැන් මේ අවස්ථාවේ අපි ගන්න මේක මේ තිරස් පරාසයක් වගේ අන්තරාලය කියන්නේ. එතකොට මෙයාගේ ගන්න අපි මේ සංරචකයේ මොන සංරචකයද? ඔව් v cos theta තමයි ගන්න. එතකොට t කියන්නේ ආවර්ත කාලය. දැන් ඒක හෙව්වොත් 2π m බෙදීම bq 2π m බෙදීම bq තමයි ඔන්න. right එතන අන්තරාලය කියන එක අපි සමාන කරන්නේ v cos theta වැඩි කිරීම 2π m බෙදීම bq. right එතකොට මේකේ සරල කාරණයක් තමයි දැන් මේ අන්තරාලය වැඩි කරන්න නැත්නම් මේ එක් වටයක් භ්‍රමණය වීමේදී ඒ තුඩ ගමන් කරන දුර කියන වැඩි කරන්න v cos theta වැඩි කරන්න පුළුවන් m වැඩි කරන්න පුළුවන් මේ දෙකම මොකද කරන්නේ? අඩු කරන්න පුළුවන්. ඔය ටික සරලව දැනගන්න. හැබැයි මේකේ v cos theta වැඩි කරනවා කියලා කියන්නේ cos theta වැඩි කරනවා කියන්නේ theta අඩු වෙනවා. theta කියන්නේ මොකද්ද? ඔව් මේකේ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයට තියෙන ආනතිය. ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයට තියෙන ආනතියනේ. ඒතර චුම්බක ශේෂ්ත්‍රයේ සමග සාධන කෝණය අඩු කරවුවොත් තමයි මෙයාගේ අන්තරාලය මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. චුම්බක ශේෂ්ත්‍රයේ සමග සාධන කෝණය අඩු කරවුවොත් තමයි අන්තරාලය වැඩි වෙන්නේ. ඒකත් අපි ලියන්න. x අන්තරාලය වැඩි කිරීමට නම්
v වැඩි කළ යුතුයි. v වැඩි කළ යුතුයි. අන්තරාලය වැඩි කිරීම නම් v වැඩි කළ යුතුයි. එයිදී v cos theta අගය වැඩි වන බැවින් එයිදී v cos theta අගය වැඩි වන බැවින් theta අඩු කළ යුතුයි. theta අඩු කළ යුතුයි. මෙතන theta කියන වරහන් ඇතුළේ ලියන්න b නැත්නම් අපි කියන චුම්බක ශේෂ්ත්‍රය සමග සාධන ආනති. theta අඩු කළ යුතුයි නැත්නම් වරහන් ඇතුළේ චුම්බක ශේෂ්ත්‍රය සමග සාධන ආනති අඩු කළ යුතුයි. වරහන් වහලා හෝ m වැඩි කිරීම bq ගුණිතය අඩු කිරීම මගින් m වැඩි කිරීම bq ගුණිතය අඩු කිරීම මගින් අන්තරාලය වැඩි කළ ඒක පැහැදිලිව තේරෙන්න සම්බන්ධයි. ඊළඟට දැන් අපි මේ කතා කරේ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක ආරෝපණය විවිධ දිශාවලට බලයන් ඔස්සේ ගමන් කරනවා. හැබැයි ආරෝපණයක් මත ඇතිවන බලය සම්ප්‍රයුක්ත බලයේ ශුන්‍ය වීම මගින් මේක අපගමණයෙන් තොරව ගමන් කරන අවස්ථාව ගැන චුට්ටක් ඔයාලා දැනගන්න ඕනේ. රයිට්. එතකොට ලියාගෙන අනුමානිකව ලියන්න චුම්බක ශේෂ්ත්‍රයකදී ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකදී ආරෝපණයක් අපගමනයේ නොවී ගමන් කිරීම කියලා කියන්නේ. ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකදී ආරෝපණයක් අපගමනයේ නොවී ගමන් කිරීම. අපගමනයේ නොවී ගමන් කිරීම. ආරෝපණයක් අපගමනයේ නොවී ගමන් කිරීම. මේක ගැන අපි දැනගත යුතුයි. right අපි සරලම කාරණේ දන්නවා. ඔය සරලම කාරණේ අංක 1ට අපි ලියන්න පුළුවන් මෙයා ශේෂ්ත්‍රයට ලම්බකව නෙවෙයි මෙයා ශේෂ්ත්‍රයට සමාන්තරව පදනය කරවුවොත් නැත්නම් මෙයා ප්‍රක්ෂේපණය කරනවා යම් කිසි ආරෝපණයක් අපි ධන ආරෝපණයක් කියලා ශේෂ්ත්‍රයට සමාන්තරව ප්‍රක්ෂේපණය කරවුවොත් මේකේ ශ්‍රාව රේඛා කැපෙන්නේ නැති නිසා අපි දන්නවා මොකද වෙන්නේ අපගමනය වෙන්නේ නැතුව ගමන් කරනවා කියලා. මේක අදින්න මේ රූප සටහන උදාහරණෙට ලියන්න එතකොට පැහැදිලිව ඒකේ සටහන් කරගන්න පාඩම් ලියන්න. චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරව ආරෝපණය ප්‍රක්ෂේපණය කළ විට චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරව ආරෝපණය ප්‍රක්ෂේපණය කළ විට බලයක් හට නොගන්නා බැවින් අපගමනයක් සිදු නොවේ. right ඊළඟට තවත් එක කාරණයක් තමයි දැන් මේකේ දෙවෙනි කාරණේ වශයෙන් අපිට ගන්න පුළුවන් දැන් මෙයා මත හට ගන්නා විවිධ බල තියෙනවා. මේ විවිධ බලවල සම්ප්‍රයුක්ත ශුන්‍ය වීමක් කියන්නේ. දැන් අපි නිකන් බලමු දැන් මෙයා මත හට ගන්නා මොකක් හරි බලයක්. දැන් මේක ධන ආරෝපණයක් කියලා අපි ගත්තොත් මෙයාගේ මම හිතන්නේ මේකේ චුම්බක බලය මේ පැත්තට තියෙන නම් අපි ශේෂ්ත්‍රය තුලට ගත්තොත් හරිනේ. right ධන ආරෝපණයක් මත වන්න චුම්බක බලය Fm මේක මැග්නටික් කියන එක උඩට ගත්තා. ඊට මෙයාගේ ගුරුත්ව බලයකුත් තියෙනවනේ Fg කියලා මම ගන්න ග්‍රැවිටේෂන්. එතන මේකේ ගුරුත්ව බලය කියන්නේ බලනේ ළමයි. right දැන් මෙයා මේ පැත්තට චලිත වෙනවා. මෙයාගේ මේ පැත්තට මෙයාගේ ශේෂ්ත්‍රයේ තියෙන තුලට. එතකොට ශේෂ්ත්‍රය තුලට චලිතය මෙහෙට බලය ඉහළට. ඒ කියන්නේ චුම්බක බලය ඉහළට තියෙන්නේ. බර තියෙන්නේ පහළට. ඒතර බැරි වෙලාවත් මේ දෙක සන්තුලනය වුණොත් ඒ කියන්නේ ඔව් Fm කියන එක සමානයි Fg වුණොත්
BQV සමානයි MD වුණොත් මේක අපගමනේ නොවි ගමන් කරනකොට යන්නේ නැහැ උඩ බලය යට බල සමානයි නම් සමාන්තරව යන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. right. ලියන්න ඒතර දෙවෙනි එක දාලා ලියන්න. හැබැයි මේක මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. මොකද ආරෝපණවල ඊටාම කුඩා ස්කන්ධයන් තියෙන. ඒතර යාගේ බාර ඊටා කුඩායි. BQ එක්ක සාපේක්ෂව ඊටා කුඩා බර තමයි. ඊටා කුඩා බර වලින් යුක්ත ආරෝපණ තමයි. ඒක ප්‍රායෝගිකව වෙන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. කමන්නේ මේක එහෙම සම්තුලනයේ වීමක් වුණොත් අපගමනයේ වෙන්නේ නැහැ කියන එක වල සෛද්ධාන්තික වශයෙන් දැනගත යුතුයි. දැන් ලියන්න. පාල් ලියන්න මේ. ආරෝපණයක් මත හටගන්නා චුම්බක බලය සහ ආරෝපණයක් මත හටගන්නා චුම්බක බලය සහ ගුරුත්ව බලය වරාන්න ඇතුලේ බර ගුරුත්ව බලය වරාන්න ඇතුලේ බල සමාන හා ප්‍රතිවිරුද්ධ වීම සමාන හා ප්‍රතිවිරුද්ධ වීමෙන් සන්තුලනය වීම නිසා අපගමනයක් සිදු වෙනවා. සන්තුලනය වීම නිසා අපගමනයක් සිදු වෙනවා. ඒ වුණාට මේක යටින් අපි ලියාගමු සරලව මේකේ ඇත්තම සීතිය මොකද්ද වෙන්නේ කියලා. ලියන්න පාර ලියන වරන්නක ලියන්න. මෙහි බර එනම් ආරෝපණයක බර මෙහි බර එනම් ආරෝපණයක බර ආරෝපණයක බර ඊතා කුඩා බැවින් එය නොසලකා හැරිය හැකියි. ඊතා කුඩා බැවින් එය නොසලකා හැරිය හැකියි. ඒ ඊතා කුඩා අවස්ථාවක් කියන්නේ ඒක නොසලකා ඉන්න පුළුවන් අපි. right. එතකොට මේ සම්තුලන අවස්ථාව ගැන දැනගන්න ශේෂ්ත්‍රයට සමාන්තර පතනය වීම ගැන කතා කරන්න. ශේෂ්ත්‍රයට සමාන්තරව ප්‍රක්ෂේපණය කරව ආරෝපණය මඩ බලය කරගන්නේ නෑ. ඔබ තමයි අපගමනයේ වීමේ නොවීමේ සිද්ධි. අපගමනයේ වීමේ කියන කලින් කතා කරන්නේ අපගමනයේ නොවී ගමන් කිරීමේ සිද්ධි. අර මේ අපගමනයේ නොවී ගමන් කිරීම කියන එක භාවිතා කරන්න පුළුවන් අපිට හෝල් ආචරණය සහ සමස්ථානිකවල ඔය තියෙන ස්කන්ධ වර්ණාවලි මානය වගේ ඒවා පාවිච්චි කරද්දී ඒවා නිර්ණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් තමයි පහල ලියන්නේ. චුම්බක ශේෂ්ත්‍රයක ආරෝපණයක චලිතය වෙනබලියු. චුම්බක ශේෂ්ත්‍රයක ආරෝපණයක චලිතය හෝල් ආචරණය හෝල් ඉෆෙක්ට් හෝල් ආචරණය ඊළඟට සමස්ථානික වෙන් කිරීමට යොදා ගන්නවා. සමස්ථානික කියන්නේ ස්කන්ධ ක්‍රමාංකේ බලවන්ත ක්‍රමාංකේ සමාන නොවීම කියලා. සමස්ථානික වෙන් කිරීමට ගන්නා වෙන් කිරීමට භාවිතා වන ස්කන්ධ වර්ණාවලි මානවල භාවිතාවය කියලා කියන්නේ. ඔය භාවිත දෙක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊළඟ අපි ගණනය කිරීම ගැන ටිකක් අපි කතා කරමු. මේකේ ගණනය කිරීම ගැන ටිකක් අපි කතා කරමු. මොකද ඔයාලා ගණන් හදන්න ඇති. ඒ වගේ පිළිතුරු සහ ඒවත් එක පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉස්සලාම 18 වෙනි ගාන ගන්න පොඩ්ඩක් සරල ගානක්. ලොකු දෙයක් නෙවෙයි. හීලියම් ධන දෙක ආයනයක්. අයි 18 වෙනි ගාන ඔයාලගේ නිබන්ධනයේ තුල තියෙන 18 වෙනි ගාන හීලියම් ධන දෙක ආයනයක්. එක වැඩි කිරීම 10 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් එක වැඩි කිරීම 10 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් 0.8යි ටෙස්ලා ඒක චුම්බක වෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක ලම්බකව ඇතුළු වේ අයනය මත බලය ගණනය කරන්න කියලා කියන ඉලෙක්ට්‍රෝනික ආරෝපණය 1.6යි 10 ඍණ 19 කූලොම් කියලා තියෙනවා. අන්න මේ වගේ මේ සාරලයක්. හීලියම් ලු මේකේ අයනය ධන දෙකක එකක්. එතකොට මෙයා ශේෂ්ත්‍රයට ලම්බකව පතනය වෙනවා කියන එකට ඕන විදිහට අඳින්න පුළුවන්. දැන් මම මේක ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වෙනවා කියන එක. දැන් මෙයා මේ පැත්තට යනවා නම් මේකේ ශේෂ්ත්‍රය අපිට ගන්න පුළුවන් තලය තුලට කියලා ගත්ත ළමයි. තලය තුලට ඔන්න ශේෂ්ත්‍රයදී. එතකොට අර ඉස්සෙල්ලා කතා කරා වගේම ශේෂ්ත්‍රයේ මෙහෙට චලිතයේ මෙහෙට නැනම් බලය මොකද වෙන්නේ ඉහළ. ඒ කියන්නේ මෙයාගේ චුම්බක බලය Fm එක ඉහළදී.
right. එතකොට මෙයා මත චුම්බක බලය අපිට ගණනය කරන්න කියලා කියන ගණනය කරන්න පුළුවන්. right. සාර සම්බන්ධතාවය F සමානයි BQV. B කියන්නේ මෙතන ටෙස්ලාගේ 0.8යි. Q කියන්නේ මෙයාගේ ආරෝපණය එක වැඩි කිරීම 10/19යි. මෙයාගේ ප්‍රවේගය යාලා දීලා දෙන එක වැඩි කිරීම 10යි. එක වැඩි කිරීම 10යි. right. එතකොට මෙයාගේ 10 බල ටික දුරු කරලා ගන්න 16 8යි. එතකොට 1.2 විතර වෙන්නේ. 1.2 මෙතන 5ක් 14. නිව්ටන්. ඉහළ. එතකොට ඔන්න බලය. ඊළඟට 19 වෙනි ගැටලුව අපි හදන්න පුළුවන් ඕන ඒකේ ලොකු දෙයක් නෙවෙයි. මම අර සාකච්ඡා කරා වගේ ශේෂ්ත්‍රයට ආනතව ප්‍රක්ෂේපණය කරද්දී දැන් මොකද්ද වෙන්නේ? ඔව් F සමාන BQ V නෙවෙයි ගන්න V sin theta ගන්න. ඒ V sin theta භාවිතා කරලා ඒ ගාන හදාගන්න පුළුවන්. right ඒ ගාන හදන්න. V sin theta භාවිතා කරලා. right එතකොට 20 වෙනි ගැටලුව වල ගියොත් එහෙම. right මම හිතා කුඩා ගණනයේදී මේක V sin theta භාවිතා කරන්න කියලා කිව්වේ මේකේ අර ශේෂ්ත්‍රයට අංශක 30ක කෝණයක් ආනතව යන කතාවක් නේ කියන්නේ. ප්‍රෝටෝනයේ මත බලය ගණනය කරන්න කියලා කියන්නේ. ඒකත් ඔය සමීකරණයමයි. BQ V නෙවෙයි ගන්න. මොකද්ද? V sin theta ගන්න මම අද කතා කරමු සිද්ධාන්ත. right. පහත අවස්ථාවලින් කවර අවස්ථාවකදී 20 වෙනි ගාන මෙයන්. පහර අවස්ථාවලින් කවර අවස්ථාවකදී ඉලෙක්ට්‍රෝනයක චලිතයට බලපෑමක් ඇති නොවේද කියලා ඔන්න බලන්න ඉලෙක්ට්‍රෝනයක චලිතයට බලපෑමක් ඇති නොවේද? කොහොමද ඇති නොවෙන්නේ කියලා. පළවෙනි ඉලෙක්ට්‍රෝනයේ චලිත වන දිශාවට ඇති විද්‍යුත් ශේෂ්ත්‍රය. ඉලෙක්ට්‍රෝනයේ චලිත වෙන දිශාවට ඇති විද්‍යුත් ශේෂ්ත්‍රය. ඒතර මේ 20 වෙනි ගානේ උත්තරයට යන්නේ ඉලෙක්ට්‍රෝනයක් චලිත වෙන දිශාවට තියෙන විද්‍යුත් ශේෂ්ත්‍රය. අනිවාර්යෙන් මෙයාගේ විද්‍යුත් ශේෂ්ත්‍රය මෙහෙම තියෙනවා නම් මෙයා මත බලයක් අනිවාර්යෙන් ඊවට රට ගන්නවානේ. විද්‍යුත් ශේෂ්ත්‍රය තුළ ඒක වෙන්න බෑනේ. right එතකොට දෙවෙනි එක ඉලෙක්ට්‍රෝනයේ චලිත වෙන දිශාවටදී චුම්බක ශේෂ්ත්‍රය. දැන් කතා කරන්නේ ඉලෙක්ට්‍රෝනයේ චලිත වෙන දිශාවටදී චුම්බක ශේෂ්ත්‍රය තමයි නම් මේකේ නිවැරදි ප්‍රතිචාරය. මොකද චලිත වෙන දිශාවට චුම්බක ශේෂ්ත්‍රය තිබ්බට සාවරේඛා කැපෙන්නේ නැහැ. බලයක් හටගන්නේ නැහැ කියලා කිව්වා. එතකොට දෙවෙනි ප්‍රතිචාරය නම් නිවැරදි වෙන්නේ. තුන්වෙනි එක බැලුවොත් ඉලෙක්ට්‍රෝනයේ චලිත වෙන දිශාවට ලම්බක වේද විද්‍යුත් ශේෂ්ත්‍රය තමයි තියෙන්නේ. ඒකෙන් බලයක් හටගන්නවා. ඉලෙක්ට්‍රෝනයේ චලිත වෙන දිශාවට ලම්බක වේද චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රය ලම්බක වුණා කියලා අවුලක් නැහැ. ඒක බලයක් අනිවාර්යෙන් හටගන්නවා. ඉලෙක්ට්‍රෝනයේ චලිත වෙන දිශාවට ලම්බක ගුරුත්ව ශේෂ්ත්‍රයක් ඒකෙම බලයක් හටගන්නවා. ලම්බක වුණා කියලා අවුලක් නැහැ. ඒක 20 වෙනි ප්‍රශ්නයේ නිවැරදි ප්‍රතිචාරය එන්නේ අංක 2. 21 වෙනි ප්‍රශ්නේ V ප්‍රවේගයෙන් ගමන් කරන ආරෝපිත අංශුවක් චුම්බක ශේෂ්ත්‍රයකට ඇතුළුයි. 21 වෙනි ප්‍රශ්නේ යන්නේ. ඒතර 20 වෙනි ප්‍රශ්නෙට ගත්තේ දෙවෙනි ප්‍රතිචාරය නිවැරදි. 21 වෙනි ප්‍රශ්නේ V ප්‍රවේගයෙන් ගමන් කරන ආරෝපිත අංශුවක් චුම්බක ශේෂ්ත්‍රයකට ඇතුළු වෙනවලු. එහි ගමන් මාර්ගයේ උපරිම අපගමනයක් ඇතිවන්නේ එහි ප්‍රවේගය චුම්බක ශේෂ්ත්‍රයේ සමග කවර කෝණයක් ආනද විතර. හරි. අපගමනයේ උපරිම වන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ අවස්ථාවක තේරුම් ගන්න V ප්‍රවේගයෙන් ගමන් කරන ආරෝපිත අංශුවක් චුම්බක ශේෂ්ත්‍රයකට ඇතුළු වෙනවා. අපගමනයේ උපරිම වෙන්නේ. දැන් අපි අපගමනියත් එක්ක අපි කතා කරේ මේක 21 වෙනි ප්‍රශ්නය. F සමානයි BQV sin theta. BQV sin theta. මෙන්න මේ theta කියලා කියන්නේ මෙතන මේ කෝණය. ශේෂ්ත්‍රය සමග සාධන කෝණය. අපි මේ පැත්තට ශේෂ්ත්‍රය නම් මෙන්න යන දිශාව මෙන්න මේ කෝණය. ශේෂ්ත්‍රය සමග සාධන කෝණය කියන එක. ඔව් මෙයා වැඩි වුණොත් තමයි මොකද වෙන්නේ? ඔව් මෙයා මත අපගමනය වැඩි වෙන්නේ. මෙයාම වැඩි වුණොත් තමයි අපගමනය වැඩි වෙන්නේ. ඔයාලා දන්නවා එතකොට මේක අංශක 90ක් වුණොත් තමයි මොකද වෙන්නේ? ඔව් මෙයා මත අපගමනය වැඩි වෙන්නේ. මොකද 45 කියද්දි කීයද V sin නගේ ගත්තොත් එහෙම 90 කියන්නේ කීයද? ඒ කාරණා ටික තේරුම් ගන්න යුතුයි. 180ට ගියොත් අනිත් පැත්ත වෙනවනේ. එහෙනම් 90 තමයි අපිට ගන්න වෙන්නේ sin θ ගියගේ. ඔව්. ආනද උපරිම අවස්ථාව උපරිම අපගමනයක් තියෙන්නේ කොයි අවස්ථාවේද කියලා. එතකොට අංශක 90ක් කියන එක තේරුම් ගන්න. ඊළඟට ඉදිරි ගාමී කිරීමත් අපි ඉතා ඉක්මනින් සාකච්ඡා කරගෙන ලොකු දේවල් නැහැ. ඔව් 22 වෙනි ප්‍රශ්නේ මේ උත්තරයක් ගද්දී වල චුට්ටක් මෙන්න මේ ගාන හදද්දී මේ සංශෝධනය කරගන්න. විශිෂ්ට ආරෝපණය පහ වැඩි කිරීම 10 ඕක ධනද ඍණද විතරදී.
right ඒකේ ලකුණත් එක්ක පොඩි වෙනසක් කරගන්න වෙනවා. ඒ ඍණ 7 කියලා ගත්තොත් තමයි ඒකේ සාධාරණ උත්තරයක් එන්නේ. ඒකේ ආරෝපණයට අදාළ විශිෂ්ට ආරෝපණයක් කියලා කියන්නේ. ඒකේ විශිෂ්ට ආරෝපණයත් එක්ක ඒක ගන්න විදිහ. right ඒක පැහැදිලිව ගන්න. ඒක හරියට තේරුම් අරගෙන ඒක හදාගන්න පුළුවන්. විශිෂ්ට ආරෝපණ. ඒතර විනාගයක් දාගන්න දෙන නැත්නම් ඒක උත්තරයක් කියන්නේ නැහැ. ඒක විශිෂ්ට ආරෝපණය කියන එක දෙන විනාගයක් දාගන්න. නැතුනොත් ඒකේ උත්තරයක් අපිට ගන්න වෙන්නේ නැහැ. 23 වෙනි ප්‍රශ්නය තමයි 22 වෙනි ප්‍රශ්නය. ඒක බලමු ඕන නේද අපි ඒ විශිෂ්ට ආරෝපණය කියන එක තියෙන නිසා 22 වෙනි ප්‍රශ්න 22 ඒකේ මොකක්ද අපි කරන්නේ සරල කතාවක් තියෙන හොඳට බලන්න මේක මේකේ විශිෂ්ට ආරෝපණය පහ වැඩි කිරීම 10 ඍණ 7ක් කියලා කරගන්න එක ඍණ 7යි කිලෝග්‍රෑමයට කූලෝම් වූ අයනයක් ශ්‍රාව ඝනත්වය 4 වැඩි කිරීම 10 ඍණ 2යි ටෙස්ලා වූ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව ඇතුළු වෙනවලු. රයිට්. එතකොට චුම්බක ක්ෂේත්‍රය තුලදී එහි ගමන් මාර්ගයේ අරය යනවා. රයිට්. එතකොට මෙයාගේ 22 වෙනි ගැටලුව උටක් කල්පනා කරලා බලන්න වෙනවා. එතකොට මෙයා ශ්‍රාව ඝනත්වයේ මෙච්චරක් එකක් 4 වැඩි කිරීම 10 ඍණ කීයද තියෙන්නේ? 4 වැඩි කිරීම 10 ඍණ 2යි ටෙස්ලා වෙච්ච එකක් තියෙනවා අපි කියමුකෝ මේක තලයේ තුලට තියෙනවා කියලා. 4 වැඩි කිරීම 10 ඍණ 2ක් තියෙනවා. 4 වැඩි කිරීම 10 ඍණ 2ක ශේෂ්ඨයක් තියෙනවා. ඒක තලයේ තුලට තියෙනවා. 4 වැඩි කිරීම 10 ඍණ 2ක්. එතකොට මෙයාගේ මෙයාට ලම්බක පතනය වෙනවා කියලා කියනවා ආරෝපණය ලම්බක පතනය වෙනවා ඔන්න ඔයගේ වෙනවා B ප්‍රවේගයකින් යනවා. එතකොට චුම්බකයේ ශේෂ්ඨය තුල චුම්බක ශේෂ්ඨය තුලදී ගමන් මාර්ගයේ ආරය මොකක්ද කියලා. මෙන්න මේ උත්තරය දෙලද මෙන්න මේ පහ වැඩි කිරීම 10 ඍණ 7යි කූලෝම් කිලෝග්‍රෑමයට කියලා කියන්නේ. මේක දිහා උත්තර කල්පනා කරලා බලමු. මේකදී අපි වෙන්න පුළුවන් දේ තමයි මෙයා දැන් V ප්‍රවේගයෙන් ආරෝපිත අංශුවන් නම් මේක මත බලය හට ගන්නවා කොයි පැත්තද කියලා කියන්න බෑ. ඒ සාරලව අපි ගත්තොත් මේකේ ආරෝපණය ගැන හිතන්නේ නැතුව කියන්නේ ධනතරිකද කතාවක් නැතුව මේකේ ශේෂ්ත්‍රය මෙහෙට නම් චලිතය වෙන්න බලය මෙහෙට වෙන්න බෑ. එතකොට මේ පැත්තට බලය හට ගන්නවා කියලා අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයන් මොකක්ද කියලා නෑ. ඒත් මෙයා අනිවාර්යයෙන්ම වෘත්තාකාර පතයකට යන්නේ. ඒත් මේ පතේ ආරයත් එක්ක අපිට සංකල්පය හදා ගන්න වෙනවා. ඒත් මෙතනදී වෙන්නේ F M කියන එකත් එක්ක අපිට මේ කිලෝග්‍රෑම් සම්බන්ධ වෙන ඉඳ අනිවාර්යයෙන් මෙයාගේ මොකද වෙන්නේ? ඔව්. කේන්ද්‍රාභිසාරී බලය කේන්ද්‍රාභිසාරී බලයත් එක්ක කතාව යන්න වෙනවා. කියන්නේ කේන්ද්‍රාභිසාරී කියන එක මේක සමාන කරගන්නම වෙනවා. කොහොමද ඔගේ කේන්ද්‍රාභිසාරී බලය ලබා දෙන්නේ චුම්බක බලයෙන්? ඒක ඔබ සමාන වෙනවා. ඒතර කේන්ද්‍රාභිසාරී බලය සහ චුම්බක බලය කියන එක සමාන වෙනවා. එතකොට මේක පළවෙනි සිද්ධාන්තය. BQV සමානයි MV වර්ගයේ බෙදීම. right හැබැයි මෙතන අපිට R ට යන්න පාත් එක පොඩ්ඩක් අමාරුයි. මේකේ V ට V ගන්නකොට R කියන්නේ MV යට BQ නේ. ඔව් ස්කන්ධය වෙනුවට අපිට දීලා තියෙන්නේ කිලෝග්‍රෑමයට කූලෝම්. මෙතන මේ සංකල්පය අපිට තේරුම් ගන්න. මේ කිලෝග්‍රෑමයට කූලෝම් කියලා එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රවේගය දීලා නැහැ. ප්‍රවේගය අපිට දීලා නැහැ. ඒකේ කූලෝම් වගේක් තමයි දීලා තියෙන්නේ. මේක හරියට තේරුම් ගන්න යන්න වෙනවා. කිලෝග්‍රෑමයට කූලෝම්. මේකේ ඔහොමම දීලා මම ප්‍රවේගයට සොලියුෂන් එකක් ගන්න වෙනවා. ඔව් මෙයාගේ අපිට තව ගන්න පුළුවන් එකක් තමයි දැන් මම කිව්වා අපගමනයේ නවන සිද්ධාන්තයේ තුලදී උනාට මෙතන මේ FM කියන එක ගුරුත්ව බලයට සමානයි කියන එක වෙනම සමතුලිතතාවක් ආද මෙයාගෙන් ලබා දෙනවා කියන එක මෙතන ගන්න. එතන මෙයා මේ සන්තුලනය වෙන අවස්ථාවක් අපි ගත්තොත් එහෙම මෙයාගේ මේ right
එතකොට පුතේ මෙයාගේ සම්බන්ධතාවය අපි පාවිච්චි කරලා බලමු අපිට මේකේ ප්‍රවේගය හොයාගන්න පුළුවන්ද කියලා. එතකොට චුම්බක බලය BQV සමාන mg කියලා ගත්තා. මෙතන අපිට මෙතන මේ ඍණ ආගයක් තියෙන එක ධනාගය කරගන්න එතන උත්තරේ පොඩ්ඩක් වෙනස් වෙනවා නැත්තම් q බෙදීම m අනුපාතය දීලා තියෙන්නේ. එතන මෙතනින් අපි q බෙදීම m අනුපාතයක් හදාගන්න කලින් මේකේ v උත්තර කරලා ඉමු. එතන mg සමානයි bq කියලා තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ v සඳහා උත්තරයක් ගන්න පුළුවන්. හරි. m එකට q නේ තියෙන්නේ q බෙදීමෙන් තියෙන තුර එක අටයක් විතර දාගන්න. පහ වැඩි කිරීම 10 7යි. හරි. ඊළඟට මෙයාගේ ගුරුත්වාකර්ෂණය g කියන්නේ ගුරුත්වාකර්ෂණය මෙතන 10යි. ඊළඟට ටෙස්ලාගේ මෙයාගේ දීලා තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය 4 වැඩි කිරීම 10 ඍණ 4යි. 4 වැඩි කිරීම 10 ඍණ 4යි. මෙතන උත්තරයක් එනවා 5. මෙතන ගණන් 2යි. right. එතකොට මෙතන මෙයාගේ සුළු කරොත් මෙතන ඍණ 5ක් දෙන්නේ. ඍණ 5 උඩ ගියොත් ධන 5ක් කියනවා නේ. sorry ධන 5ක් කියන්නේ උඩ ගියොත් ඍණ 5ක් කියනවා. तर දෙක බෙදීම අතර දෙන භාගයක් කියනවා භාගය. බිංදුවයන් 5යි කියලා අරගත්තොත් 10 ඍණ 5යි 5යි 10 ඍණ 6යි. ms ඍණේ. right. කොහොමද උත්තරේ දෙන්නේ? 5යි 10 ඍණ 6යි. तर ප්‍රවේගය සඳහා වුණ උත්තරයක් ගත්තා අපි 5යි 10 ඍණ 6යි කියලා. right. එතකොට දැන් මෙයාගේ අපිට අවශ්‍ය වෙන්නේ අරය. तर පළවෙනි සම්බන්ධතාවය. කේන්ද්‍රාභිසාරී බලය චුම්බක බලයට සමාන කරලා ගත්තා. එතනින් අපිට ගන්න පුළුවන් අරය R සමානයි mv යට bq කියලා ගත්තේ. right. එතකොට දැන් m බෙදීම q අනුපාතය මෙතනක් තියෙනවා. ඒකට අපිට මම අර කිව්වා වගේ එක අටකයක් තමයි ගන්න වෙන්නේ. මොකද අපිට q බෙදීමෙන් අනුපාතය දීලා තියෙන මෙතන කිලෝග්‍රෑමයට කූලෝ වෙන කූලෝ මුඩනේ තියෙන්නේ. right. එහෙනම් මෙතන අපිට ගන්න වෙන්නේ ධනාගය. right. එතකොට ප්‍රවේගය අපිට හොයාගත්තා අපි හොයාගත්තා 5 වැඩි කිරීම 10 ඍණ 6යි කියන. එතකොට ශ්‍රාව ඝනත්වය මේකේ දිනවා 4 වැඩි කිරීම 10 ඍණ 2යි. right. එතකොට මෙයාගේ උත්තරය අයින් වෙලා යනවා. right. එතකොට ඕකේ උත්තරයක් එනවා 1 බෙදීම 4යි. මෙතන උඩට ගියොත් 10 ඍණ 4යි කියලා එන්නේ. 10 ඍණ 4යි මීටර කියලා එන්නේ. right. එතකොට මෙතන ඍණ 4 පිළිබඳව ගත්තොත් උතන 0.2.5යි 10 ඍණ 4යි මීටර කියලා එන්නේ. ඕකේ මේ උත්තරවල පොඩි වෙනස් කිරීමක් කරගන්නකොට 0.2.5යි මීටර කියලා දීලා තියෙන උතන 10 බලයක් අනිවාර්යෙන්ම එනවා මේකේ අතන. මේකේ අගය ඍණ කරලා ගත්තත් උතන ඊට වඩා ලොකු බලයක් එනවා. උතන ධන කරගන්න කියලා කිව්ව සාමාන්‍ය උත්තරයක් එනවා. right. R සමානයි කොහොමද ඕකේ පොඩි උත්තරයක් තමයි මේ සෙන්ටිමීටර මිලිමීටර වගේ R සමාන 0.2.5 දාරින 4. ඔය ඇවිල්ලා 22 වෙනි ගැටලුව අරගෙන ටියුට් එකේ තිබ්බ එක හැදුවේ. 22 වෙනි ගැටලුව. right. ඊළඟට පොඩි සිද්ධාන්තයක් ගැන පොඩ්ඩක් කතා කරන්නම්. චුම්බක ශේෂ්ත්‍රයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයක් අන්තර්ක්‍රියා කරන ආකාරය අපි කතා කරා. චුම්බක ශේෂ්ත්‍රය සහ ගුරුත්ව ශේෂ්ත්‍රය අන්තර්ක්‍රියා කරද්දී අපගමනයේ නොවි ගමන් කිරීම ආකාරය. එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් හා විද්‍යුත් ශේෂ්ත්‍රයක් දෙකම පවතින අවස්ථාව පිළිබඳව ඔයාලා පොඩ්ඩක් දැනගත යුතුයි. චුම්බක ශේෂ්ත්‍රයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියන දෙකම අපි අන්තර්ක්‍රියා කරන අවස්ථාව පිළිබඳව දැනගත යුතුයි. right. ඒක වෙන පොඩ්ඩක් කතා කරමු අපි. ලියන්න කෙටි මාතෘකාවක් ලියන්න. කෙටි මාතෘකාවක් ලියන්න. චුම්බක ශේෂ්ත්‍රයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයක් දෙකම පවතින විදිහට චුම්බක ශේෂ්ත්‍රයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියන දෙකම පවතින විදිහ. චුම්බක ශේෂ්ත්‍රය සහ චුම්බක ශේෂ්ත්‍රය සහ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය සහ විද්‍යුත් ශේෂ්ත්‍රය යන දෙකම පවතින විදිහ. දෙකම පවතින විට මොකද වෙන්නේ කියන එක ගැන ටුටක් අපි දැනගත යුතුයි. චුම්බක ශේෂ්ත්‍රය සහ විද්‍යුත් ශේෂ්ත්‍රය යන දෙකම පවතින විට මොකද වෙන්නේ කියන එකත් අපි මේ දෙන්න අන්තර්ක්‍රියා කරන අවස්ථාව පිළිබඳව පොඩ්ඩක් අපි දැනගත යුතුයි. right. අපි නිකන් හිතමු අපි දන්නවා ඔයාලට මතකයි නම් ඔයාලගේ විද්‍යුත් ශේෂ්ත්‍ර පාඩම තුල
විද්‍යුත් ශ්‍රේෂ්ඨ පාඩම තුල සංකල්පයක් කතා කරා මොකද්ද? ඔව්. සමාන්තර තහඩු දාරිද්ර්යකය කියලා කතා කරා. සමාන්තර තහඩු දාරිද්ර්යකය කියන සංකල්පය කතා කරා. ඒතර ඒකෙදි උනේ මෙයාගේ මෙන්න මේ වගේ ධන තහඩුවක් සහ ඍණ තහඩුවක් තියෙන අවස්ථාවක් ගැන කතා කරන්නේ. ධන තහඩුවක් සහ ඍණ තහඩුවක් තියෙන අවස්ථාවක් ගැන කතා කරනවා. සමාන්තර තහඩු දාරිද්ර්යකය. මතක නැත්නම් පොඩ්ඩක් නෝට් එක බලන්න. සමාන්තර තහඩු දාරිද්ර්යකය. ඒතර මෙයාගේ විද්‍යුත් ශ්‍රේෂ්ඨය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් විද්‍යුත් බලය ක්‍රියා කරන්නේ. විද්‍යුත් බලය ක්‍රියාත්මක වෙන්නේ මෙයාගේ කොහමද? ඔව්. ධන තහඩුවේ ඉඳලා ඍණ තහඩුවට විද්‍යුත් බලය ක්‍රියාත්මක වෙන්නේ. විද්‍යුත් බලය ක්‍රියා කරන්නේ ධන තහඩුවේ සිට ඍණ තහඩුව. මේ හරහා තමයි විද්‍යුත් බලය ක්‍රියාත්මක වෙන්නේ. right. එතකොට දැන් මෙයාට අපි නිකන් හිතමුකෝ මේකේ මොකක් හරි ආරෝපණයක් අපි චලිත වන අවස්ථාවක් ගමු. right. මෙතනට ධන ආරෝපණයක් කරන්නේ. right. ධන ආරෝපණයක අපගමනය ගැන අපි කතා කරමු. නැත්නම් මේකේ ඉලෙක්ට්‍රෝනයක අපගමනය ගැන උනත් කතා කරන්න අවශ්‍යතාවයක් පුළුවන් ඕනේ කියලා. right. එතකොට අපි දන්නවා මෙයාගේ විද්‍යුත් ශ්‍රේෂ්ඨය ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. පහළට තියෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨය E. එතකොට මෙයාගේ විද්‍යුත් බලය තියෙන්නේ පුතේ ධන ආරෝපණයක් නම් මෙතන අනිවාර්යයෙන්ම විද්‍යුත් බලය පහළට. ඉලෙක්ට්‍රෝනයන් අනිත් පැත්තට දානවා. ඒක ධන ආරෝපණයක් නම් විද්‍යුත් බලය පහළට තියෙන්නේ. එතකොට දැන් මෙයාගේ අපි ගමු මේකේ චුම්බක ශේෂ්ත්‍රය මේ ආසන්නයේ තලයේ තුලට තියෙනවා කියලා. හරි. තලයේ තුලට චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා. එතකොට මෙයා මම මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා කියලා ගමු. හරි. ඔය පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා කියලා ගමු. right. එතකොට ෆ්ලෙමින්ගේ වමත්නියේදී දැම්මොත් එහෙම මෙයාගේ චලිතය තියෙන්නේ මේ පැත්තට ශේෂ්ත්‍රය තුලට නම් බලය උඩට. චලිතය මෙන්න මේ මැද ඇඟිල්ල දිශාව ඕම ශේෂ්ත්‍රය තුලට බලය උඩට. එහෙනම් මෙයාගේ චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ ඉහළට. චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ F M එක උඩටදී. right. ඒතර ඔන්න විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා චුම්බක ශේෂ්ත්‍රයක් කියන දෙන්නම් පවතිනවා. right. එතකොට දැන් මෙයා අපගමනයේ නොවි ගමන් කිරීමට නම් සමතුලිත අවස්ථාවක් තියෙන්න ඕන මේ දෙන්න සමාන වීම කියන්නේ. සමතුලිත අවස්ථාවක් තියෙන්න ඕන මේ දෙන්න සමාන වීම කියන්නේ. right. එතකොට අපගමනය නොවීමට නම් කියන්නේ මෙයා කෙලින්ම යන්න නම් අපගමනය නොවීමට නම් මම ඉස්සලා අපගමනයේ නොවීමට අවස්ථා කීපයක් කතා කරලා විද්‍යුත් බලය කතා කරමු නැති නිසා මෙතන කතා කරා. ඒතර අපගමනයේ නොවීමට නම් FM කියන එක සමාන වෙන්න ඕන F ඊට. FM කියන එක සමාන වෙන්න ඕන F ඊට. දැන් අපි දන්නවා සූත්‍රය PQV සමානයි. ඔයාලට මතකයි විද්‍යුත් බලය කියලා කියන්නේ ගෝලෝත් සම්බන්ධතාවය වෙන්නේ විද්‍යුත් බලය කියන එක අපි ශේෂ්ත්‍රයත් එක්ක අර්ථ දක්වනවා. ඒකක ආරෝපණයක් මත විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය නැත්නම් මේ ආරෝපණයක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ ඒකක ආරෝපණයක් රැගෙනීමේදී එයා මත යෙදෙන බලය කියන කාරණයත් එක්ක F සමාන EQ කියන සම්බන්ධතාවය අපි ගත්තා. එතන මෙතන අපිට ගන්නත් වෙන්නේ ඒකතර F සමාන EQ. F සමාන EQ. right. එතකොට මෙයාගේ Q එක ගැන්තරලා යනවා. එතන V සමානයි E බෙදීම B. ඔන්න වැදගත් සම්බන්ධතාවය. V සමානයි E බෙදීම V. මේක වැදගත් සම්බන්ධතාවයක්. ඒකට හේතුව තමයි චුම්බක ශේෂ්ත්‍රයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයක් එකිනෙක ලම්බ වුණාම මෙන්න මේ සමතුලිත අවස්ථාවට ආවම මෙන්න මේ සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන්. මෙයාගේ ප්‍රවේගය කියලා කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සහ චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාවය අතර අනුපාතයට right. ඒතර මේක සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම විද්‍යුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය ප්‍රවේගය එකිනෙකට ලම්බක වෙන්න ඕන. right. එතකොට මෙන්න මේක ලියා ගන්න මාතෘකාව විතර ලියලා මේක අඳ ගන්න. ඊට පස්සේ මෙතන අපගමනයේ නොවීමට කියන්නේ මෙතන හදාගන්න ඊට පස්සේ පොඩි කාරණයක් ලියා ගන්න පාඩම. right. හදාගන්නවා. right. එතකොට මේකේ ලියන්නේ මේක සිද්ධ වෙන්නේ මොකක් වුණාම? ඔව්. විද්‍යුත් ශේෂ්ත්‍රයයි චුම්බක ශේෂ්ත්‍රයයි
ආරෝපණයේ චලිතය තුනම ලම්බක වෙන්න ඕන. right. පහන් ලියන්න මෙය සිදුවීමට නම් විදුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය හා ප්‍රවේගය මේ චලිත ප්‍රවේගය මෙයාගේ විදුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය සහ ප්‍රවේගය එකිනෙකට ලම්බක විය යුතුයි. එකිනෙකට ලම්බක විය යුතුයි. ඒ වගේම තමයි ඔය B බෙදීම B සමාන E බෙදීම B අනුපාතය තෘප්ත කිරීම කියන එක දැන් ඔප්පු කරලා වෙනවා. ඕක අනිවාර්යෙන්ම ඔකත් දැනගත යුතු කාරණයක්. හැබැයි ඔතන අර ඉස්සල්ලා අපි කතා කරා වගේ ගුරුත්ව බලය නොගිනියකි තරම් කුඩා කියලා ගන්න බෑ. මොකද හේතුව විද්‍යුත් බලය කියන්නේ මේ චුම්බක බලය කියන්නේ ආසන්නයෙන් සමාන බලයන් තමයි අපිට ගන්න වෙන්නේ මෙතන. මේ දෙන්න කැන්සල් කරලා එහෙම ගන්නොත් මේ මොකක් නොගිනියකි තරම් කුඩා කියලා ගන්න බෑ. ඒක නිසා මේක ඉතාම වැදගත් අරකටත් වඩා. right. එතකොට අපි ඊතුරු ගණනය කිරීම පිළිබඳව චුට්ටක් බලමු. ඔයාලගේ ටියුට් එකේ තියෙන ඊතුරු ගණනය කිරීම බලන්න. 23 වෙනි ගැටලුව විතර හදාගෙන යනවා. මම මේ දවස්වල අපි මේකේ චුම්බක ශේෂ්ඨ පාඩවල අපි කතා කරන්නේ රෙකෝඩින් වලින් නිසා මම ගණන් ටික හදනවා. right. සම්පූර්ණ ගණනය කිරීම බොහෝ විට උත්සාහ කරනවා හදන්න. right. එතකොට 23 වෙනි ගැටලුව එකම ආරෝපණයේ ඇති වස්තුව ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වේ. එකම ආරෝපණයේ ඇති වස්තුව ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වේ. චුම්බක ශේෂ්ත්‍රයේදී එම වස්තුන්ගේ ගමන් මාර්ගයන්හි අරයන් සහ වස්තු වල ගම්ම්‍යතාවය P නම් P අතර සම්බන්ධතාවයක් ඇති කරන්න. right. දැන් අපි දන්නවා දැන් මොකක් හරි ආරෝපණයක් ඇතිවීමක් ගැන කතා කරන්නේ. right. එතකොට 23 වෙනි ගැටලුව මේ සාකච්ඡා කරන්නේ. එතකොට ආරෝපණයක් ඇතුළු වීමක් ගැන කතා කරන්නේ. right. ඒතර අපි මොකක් හරි ආරෝපණයක් ගමු. යම් කිසි ආරෝපණයක් කොට වස්තුවක් ඇතුළු වෙනවා. ඒතර මෙයාලගේ ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වීමක් කියලා කතා කරන්නේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වීමක්. right. එතකොට චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වීම කියන කාරණා මේකේ චුම්බක බලය කියන එක අපිට කතා කරන්න පුළුවන්. මෙයා දැන් චුම්බක ශේෂ්ත්‍රය මම තුලට කියලා ගත්තොත් එහෙම මේම ඇතුළු කරන ඔන්න චුම්බක ශේෂ්ත්‍රය ලම්බක තමයි ඔය ඇතුළු වෙන්නේ. right. ඒතකොට මේ අවස්ථාවේ චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ දැන් ඉස්සල්ලා කතා කරා වගේ මේක ධන ආරෝපණයක්ද ඍණ ආරෝපණයක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මේක ආරෝපණයක් කියන කතාන් කරලා නැති නිසා අපිට කැමති දේ ගන්න පුළුවන්. එතකොට මේ ආරෝපණය ඇතුළු වීමේදී අනිවාර්යයෙන්ම මෙයාට ලම්බකව මේකේ චුම්බක බලයක් තියෙන්න ඕනේ. ඒක ලම්බකව චුම්බක බලයක් තියෙන්න ඕනේ. ඒතර චුම්බක බලයට එයා සමතුලිත වෙන්න මෙයාගේ කේන්ද්‍ර අபிසාරී බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි මෙයා අපගමනය වෙන්නේ ඔහොම යන්නේ. right. ඒක කේන්ද්‍ර අபிසාරී අපගමනය නොවීම නෙමෙයි මෙයාගේ කේන්ද්‍රයට ලම්බක ප්‍රවේගයකින් ගමන් කරන්න කියන වෘත්තාකාර පදයක ගමන් කරන්න වුණා. ඒතර අපිට සම්බන්ධතාවයේ BQV සමානයි MV වර්ගයේ බෙදීමාර කියන ගම මෙතන මේ චුම්බක බලය මම මේක මේ ධනාරෝපණයක් කියලා හිතලා ලකුණු කරේ මේක ඍණාරෝපණයක් කියලා හිතලා ලකුණු ගන්නත් පුළුවන්. ඔයාලා දැන් මේ චලිතය මේ පැත්තටනේ තියෙන්නේ. ඒ ශේෂ්ත්‍රයේ උඩට නිසා චුම්බකයේ උඩට මේ චුම්බක බලය උඩ ලකුණු කරා. ඔයාලා මෙතන වස්තුවක් කියද්දී අපිට ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් කැමති විදියට හදන්න. එතකොට මෙයාගේ මෙන්න මේ R ගැතලා දාගන්න අයින් කරලා දාපුවොත් BQR කියන එක සමානයි MV කියලා එනවා. right. ඔයාලා දන්නා MV කියන්නේ ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවයේ P කියලා ගන්න කියලා කියන්නේ BQR. right. එතකොට මේකේ B කියන්නේ නියතයක්, Q කියන්නේ නියතයක්. එහෙනම් R අනුලෝම සමානුපාතිකයි P ට. ඒ කියන්නේ ගම්ම්‍යතාවයේ අනුලෝම සමානුපාතිකයි මෙයාගේ පතේ ආරයට. මෙයාගේ පතේ ආරයට අනුලෝම සමානුපාතිකයි. right. එතකොට එයාගේ නිවැරදි ප්‍රතිචාර අපිට ගන්න දෙන්නේ පළවෙනි ප්‍රතිචාර. right. ඊළඟ ගානත් එක වගේම ගානක් අර ඉලෙක්ට්‍රෝනයක් පහ වැඩි කිරීම 10 5කින් ඇතුළු වෙනවලු. චුම්බක ශේෂ්ත්‍රයේ 0.5 ලම්බකව ඇතුළු වෙනවා. ඒ ගානක් ඉතින් හදන්න අවශ්‍ය නැහැ. ලොකු දෙයක් නෙමෙයි හදන්න පුළුවන්. 24 වෙනි ගැටලුව. ඊළඟ 25 වෙනි ගැටලුව ඉඳලා විභාග ගැටලු වගේක් තියෙනවා. චුට්ටක් ඒවා පිළිබඳව සාකච්ඡා කරගෙන යන්න. බලන්න 25 වෙනි ගැටලුව වල උත්සාහ කරලාද කියලා. මේවට වල වෙලා මදිනොත් ඔයාලා වීඩියෝ එක නතර පොඩ්ඩක් හදාගන්න.
වීඩියෝ එකේ වෙලාව අඩු කරන්නත් එක්ක මම ටිකක් ඉක්මනට සාකච්ඡා කරගෙන යන්න මොකද ඔයාලගේ ඩේටා කැපෙනවා අරව මේවා ගැටලු තියෙනවා රයිට් තර වීඩියෝ එකක් බලද්දි පොඩ්ඩක් බෝරින් වෙන්නේ නැතුව යන්නත් ඕන රයිට් 25 වෙනි ගැටලුව 1992 47 වෙනි ගැටලුව මේක පිළිබඳව බලමු හොඳට බලන්න මේකේ රූපේ දැක්කෙන අන්දර P අංශුව කඩදාසිය තලය මත පිහිටි ඒකාකාර ශේෂ්ත්‍රයක් තුලින් ගමන් කරනවා කියලා කියනවා. රූපේ දැක්වෙන අන්දමට P අංශුව කඩදාසිය තලය මත පිහිටි ඒකාකාර ශේෂ්ත්‍රයක් තුලින් ගමන් කරනවා. කඩදාසිය තලය මත පිහිටි ඒකාකාර ශේෂ්ත්‍රයක් තුලින් ගමන් කරනවා. පහත් දක්වා ඇති අංශු වර්ගය ශේෂ්ත්‍රය අතර සම්බන්ධතාවයේ කුමක් මගින් රූපේ දක්වා ඇති චලිතය ඇතිවිය හැකද කියලා. ඒ කියන්නේ දැන් මේ අංශු වර්ගය සහ ශේෂ්ත්‍රය අතර සම්බන්ධතාව. දැන් මෙන්න මේ වගේ එකක් තමයි දීලා තියෙන්නේ. මෙයාගේ ශේෂ්ත්‍රය පහළට තියෙන්නේ. මෙයාගේ ශේෂ්ත්‍රය මේ වගේ පහළට තියෙනවා. ශේෂ්ත්‍රය වම් පහළට. මේ ශේෂ්ත්‍රය පහළට. ඊළඟට මෙයාගේ අංශුවේ චලිතය තමයි තියෙන්නේ. දැන් මේ ශේෂ්ත්‍රය පහළට තියෙන්නේ. ශේෂ්ත්‍රය පහළට තියෙනවා. එතකොට අංශුවේ චලිතය ගැන කතා කරා. අංශුවේ චලිතය. එතකොට දැන් මෙයාගේ චලිතය ගැන කතා කරන්නේ මේ අංශුවේ පතය ඇඳලා මෙන්න මේ වගේ පතයක් ඇඳලා තියෙනවා. අංශුවේ පතය ඔන්නාගේ පතයක් ඇඳලා තියෙන්නේ. මෙතන ඉඳලා පටන් ගන්න මෙයා වෘත්තාකාර මාර්ගයක වගේ එකක යනවා. එතකොට මේක ධන ලෙසද විද්‍යුත්ද මොකක්ද වින්දමන්ද කියලා අහලා දෙන්න. දැන් මේකේ දැන් මේ ශේෂ්ත්‍රය අපිට ඕන එකක් ගන්න පුළුවන්. ඉස්ලාම බීජුවොත් මේක සාමාන්‍යයෙන් අපි විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා. එතකොට විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් නම් මේ ආරෝපණය දැන් මේකේ පළවෙනි උත්තරේ තියෙන ධන ලෙස ආරෝපිත විද්‍යුත් කියලානේ තියෙන්නේ. right ඒක පිළිබඳව කතා කරොත් එහෙම ධන ආරෝපණයක් මත දැන් අපි හිතමු මේක ධන ආරෝපණයක් මේක කියලා මේක ධන. මේක ධන ආරෝපණය යන ශේෂ්ත්‍රයේ පහළට නම් බලය ඇති වෙන්නේ පහළට. බලය පහළට ඇති වෙන අවස්ථාවක කවදාවත් මේ වගේ කේන්ද්‍රපිසාරී මෙන්න මේ වගේ පදයක යන්න බෑනේ. මේ වගේ චරිතයක් ගන්න බෑ. ඒක පහළට ඇති වෙන. කියන්නේ මේ ආරෝපණය පල්ලයට තල්ලු. පල්ලයට තල්ලු. ඒතර විද්‍යුත් බලය කියන එක මේක ධන ආරෝපණයක් මත විද්‍යුත් බලය කියන එක කවදාවත් මෙතන වෙන්නේ විදියක් නෙවෙයි. right. ඊළඟට ඍණ ලෙස ආරෝපිත චුම්බක. right. එතන මේක ඍණ ආරෝපිත එකක් කියලා කියනවා ඊළඟටදී. දැන් මේක ඍණ ආරෝපිත චුම්බකද කියලා බලමු. right. දැන් ඍණ ආරෝපණයක් ඔන්න. right ධනාරෝපණය ගැන හිතලා මාරු කරගන්න වෙනවා. එහෙමනේ අපි කරන්නේ ඍණාරෝපණේ ප්ලෙමින්ගේ වමත්නියේදී ලියන්නේ ධනයක් කියලා හිතලා මාරු කරලා ගන්න. අපි බලමු. දැන් ශේෂ්ත්‍රය පහළට තියෙන්නේ. ශේෂ්ත්‍රය ඔන්න පහළට නේ. ශේෂ්ත්‍රය පහළට තියෙන්නේ. right එතකොට ශේෂ්ත්‍රය පහළට නම් තියෙන්නේ මෙයාගේ චුම්බක බලය ඇති වෙන මේ චලිත වෙන්න යන්නේ මේ පැත්තට. එතකොට බලය කවදා කොහොම වෙන්න බෑ මෙන්න මැද ඇඟිල්ල මෙතන ගන්න මේකේ මැද ඇඟිල්ල මොන ශේෂ්ත්‍රය පහළට මැද නෙවෙයි දබර ඇඟිල්ලනේ. sorry. මෙන්න ශේෂ්ත්‍රය පහළට මෙයා චලිත වෙන්න යන්නේ මේ පැත්තට කියලා අපි මෙතනින් ගත්තොත් මේ පැත්තට චලිත වෙනවා කියලා ගත්තොත් කොහොමද බලය තියෙන්නේ එතකොට පහළට නම් මෙයාගේ තුලට තමයි බලය තියෙන්න ඕන. right තුලට බලය තියෙන්න ඕන කියලා ගන්නවා ධන ආරෝපණයක් නම් එතකොට ඍණ ආරෝපණයන් එක ප්‍රතිවිරුද්ධ කියන්නේ එළියට තියෙනවා. එළියට ඔය ඇතුලට බලයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඕම තිබිලා යනවා. ඉතින් ඔය කේන්ද්‍ර විසාරී වෙන්න යනවා නේ. ඒ චුම්බක දේශයේ චලිත දියාව ශේෂ්ත්‍රය යන දෙකම එකවර තියෙන්න විදියක් නෑ කොහොමද? ඒක වෙන්නත් බෑ. දෙවනි එක වෙන්න බෑ. ඒතර ඒහා අපි දෙකම බලය තුලට තියෙන ශේෂ්ත්‍රයක් ඔය විදිහට නෙවෙයි නදී. ඒ ශේෂ්ත්‍රය මේක පහළට තියෙන්නේ. ශේෂ්ත්‍රය පහළට චලිතයේ මේක බලය තුලට ධනාරෝපණයක් නේද? තුලට ඒක ඍණාරෝපණය එළියට එනවා. ඒතර එළියට බලයක් තියාගෙන අපිට ඔහොම චලිත වෙන්න බෑ. ඒ වෘත්තාකාර පදයක යන්න බෑ. අපි ඒව ගැන කතා කරා බලය කොහමද ඉන්නේ වෘත්තාකාර පතේ කරන පහළට බලයක් එන්න ඕන ඉහළට බලයක් එන්න ඕන. එහෙනම් වෘත්තාකාර පතේ. හරි. එතකොට ඒ දෙකම වැරදි.
තුන්වෙනි එක ආරෝපණයක් නොමැති ගුරුත්වාකර්ෂණ චලිතයක්. ඒක නම් ඉදි වෙන්න පුළුවන්. වස්තුවක් උඩ දැම්මොත් මේක ප්‍රක්ෂේපණය වෙනවා ප්‍රක්ෂිප්ත. ඒක නම් නිය වෙන්න පුළුවන්. එහෙනම් නිවැරදි ප්‍රතිචාරය අපිට ගන්න වෙන්නේ C පමණක් සත්‍ය වේ කියන එක ගන්න වෙනවා. C පමණක් සත්‍ය වේ කියන එක ගන්න වෙනවා. ඒතර තුන්වෙනි ප්‍රතිචාරය තමයි කිව්වේ නිවැරදි වෙන්නේ. තුන්වෙනි ප්‍රතිචාරය තමයි නිවැරදි වෙන්නේ. ඒවා හරියට තේරුම් ගන්න. හරියට ඒවා තේරුම් ගන්න. 26 වෙනි ගැටලුව බලන්න. 26 වෙනි ගැටලුව 1980 46. 26 වෙනි ගැටලුව 1980 46 වෙනි ගැටලුව. ඒක දිහා බලන්න අද යට. ඔතන දාට වෙනි ගැටලුව. ඒක දිහා බලන්න. කඩදාසියක් තුලට යොමු වනසේ පීඨා ඇති B නැමැති ඒකාකාර චුම්බක ශේෂ්ඨය. කඩදාසිය තුලට යොමු වනසේ ශේෂ්ඨයයි. කියන්නේ මෙයාගේ ශේෂ්ඨය තියෙන්නේ තුලට. කඩදාසිය තුලට තමයි ශේෂ්ඨය තියෙන්නේ. ශේෂ්ඨය තියෙන්නේ කඩදාසිය තුල. ශේෂ්ඨය තුලට. කඩදාසිය තුලට ශේෂ්ඨය. ශේෂ්ඨය තියෙන්නේ කඩදාසිය තුල. right. ශේෂ්ඨය කඩදාසිය තුලට දුදී. තවන්නට එක්කලින් ශේෂ්ඨය කඩදාසිය තුලට. ඔය වගේ ප්‍රදේශයක් නෙවෙයි. ශේෂ්ඨය කඩදාසිය තුලටදී. right. ඒකාකාර චුම්බක ශේෂ්ඨයක ඉලෙක්ට්‍රෝනයක් විදුලි ලබන්නේ රූපේ සටහනේ රූප සටහන පෙන්වන ආකාරය. ඉලෙක්ට්‍රෝනයන් මෙන්න විදිහින්. ඉලෙක්ට්‍රෝනයක් ඔන්න එනවා විනාරෝපණය මෙයා යන්න යනවා මේ පැත්තට. right. එතකොට මෙයාගේ මොකක්ද චුම්බක ශේෂ්ඨයේ විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. අපි දන්නවා මේක විශාල ප්‍රදේශයක පැතිරුණාම මොකද වෙන්නේ? අංශක 90ක තියෙද්දි 45ක තියෙද්දි ඔය හැම එකක්ම කතා කරලා තියෙනවා. විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනයේ චලිතය දෙනු ලබන්නේ. ඉතින් චලිතය දෙනු ලබන්නේ කොහොමද? බලය දින දිශාවත් එක්ක අපිට ගන්න වෙන්නේ. right. ගත්තා ෆ්ලෙමින්ගේ වමත්නීතියේ ශේෂ්ඨය තුලට චලිතය මෙහෙට බලය ඉහළට තියෙන ධන ආරෝපණය. එනක ප්‍රතිවිරුද්ධ කරපුවාම මොකද වෙන්නේ? ඍණ ආරෝපණය. ඒ කියන්නේ මෙයාගේ බලය තියෙන්නේ පුතේ පහළට. චුම්බක බලය පහළට තියෙන්නේ. FM එක පහළට තියෙන්නේ. එහෙනම් මෙයා FM පහළට නම් මෙයා විශාල ප්‍රදේශයක නම් මොකද වෙන්නේ? ඔව් මෙයා මෙතෙන්ට આવත් ඒ කේන්ද්‍ර විසාරි මෙතෙන්ට આવත් කේන්ද්‍ර. එහෙනම් මෙයා යන්නේ ඔන්න ඔයගේ පතේ. එතකොට මේක විශාල ප්‍රදේශයක තියෙනවා නම් මෙයා මේව ගිහිල්ලා මෙහෙම යනවා සම්පූර්ණ. විශාල ප්‍රදේශයක තියෙනවා. එහෙනම් ඔගේ උත්තරයට අපිට ගන්න වෙන්නේ පස්වෙනි ප්‍රතිචාරය තමයි නිවැරදි වෙන්නේ. විශාල ප්‍රදේශයක තියෙන මම මේ අංශ 90 විතර කැලක් අතර තියෙනවාට තව තියෙනවා. ඒ විශාල ප්‍රදේශයක වැදලා තියෙනවා නම් මෙයා යන්නේ ඔන්න ඔයගේ වෘත්තාකාර මාර්ගයක. එතකොට ඒක චලිත වෙන්නේ මේ පැත්තට. තේරුම් ගන්න. එතකොට පස්වෙනි ප්‍රතිචාරය තමයි තර නිවැරදි වෙන්නේ. පස්වෙනි ප්‍රතිචාරය තමයි තර නිවැරදි වෙන්නේ. ඊළඟ 27 වෙනි ගැටලුවෙත් මේ වගේ එකක් තියෙනද මේ ශේෂ්ඨයේම තියන්න. 27 වෙනි ගැටලුවෙත් තියෙනවා මෙන්න මේ වගේ එකක්. 27 වෙනි ගැටලුවේ තියෙනවා මෙන්න මේ වගේ එකක් තියෙනවා. 27 වෙනි ගැටලුව හොඳට බලන්න. right. 27 වෙනි ගැටලුව. right. 27 වෙනි ගැටලුවේ මොකද්ද වෙන්නේ? right. හොඳට බලන්න. 27 වෙනි ගැටලුවේ පුතේ 1992 13 27 92 13 ඒකේ තියෙනවා මෙන්න මේ වගේ කතාවක්. ඔව් බලන්න රූපයේ පෙන්වා ඇති ඒකාකාර චුම්බක ශේෂ්ඨයක් සිරස්ස කඩදාසිය තුලට යොමු දිවිල්. සිරස්ස කඩදාසිය තුලට යොමු දිවිල්. ඕලක්ෂයේදී ඉලෙක්ට්‍රෝන දෙකක් එකම වේගයෙන් එහෙත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට. මේක ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් හැබැයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඉලෙක්ට්‍රෝන දෙකක් හැබැයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවසේ තිරස්ස ප්‍රක්ෂේපණය කරන ලදී. ඉනික් පිටිව ඇතිවන ඉලෙක්ට්‍රෝන චලිතය පිළිබඳ වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ කොහොමද කියලා. right. දැන් මේකේ
දැන් ඉලෙක්ට්‍රිකව චලිතය ගැන මේ පැත්තට යන ඉලෙක්ට්‍රෝනය ගැන හිතලා අපිට හිතන්න වෙනවා මෙයාගේ චලිතය කොහොමද වෙන්නේ කියලා අනිත් පැත්තට යන එක ගැන හිතන්න වෙනවා. දැන් ඉලෙක්ට්‍රෝනය ඔන්නෝ අදින්නම් මම මේක ඍණාරෝපිතයි. ඒතර චලිතය මේ පැත්තට යන එක ගැන හිතුවොත් right මෙතකොට මෙයාගේ මේ සූත්‍රයේ මෙතන සම්බන්ධතාවය දාන්නේ. ඒතර චලිතය මෙහෙට ශේෂ්ත්‍රය මෙහෙට නම් බලය ඉහළට වෙන්නේ ධනාරෝපණයක ඍණාරෝපණයක නම් පහළ. එහෙනම් මෙතන බලය ඇති වෙන්නේ පහළට මේ පැත්තට යන එක. මේ පැත්තට යන එක නගේ FM එක පහළට. ඒතර මෙයා යන්නේ මෙන්න මේ වගේ මාර්ගයක. මේක විශාල ප්‍රදේශයක වැදලා තියෙනවා. right ඔන්න ඔයගේ මාර්ගය කියන්නේ. එතකොට අනිත් පැත්තට යන එක්කෙනාගේ මොකද වෙන්නේ? ඔව් අනිත් පැත්තට යනවා කියලා කියන්නේ මෙයා මේ පැත්තට යන්නේ v වේගෙන්. right මේ පැත්තට v වේගෙන් යනවා නම් ඔන්න බලන්න නැවත ඉතින් අනිත් පැත්තට දාන්න දී. right මෙයාගේ ඔන්න මේක මෙහෙම දාන්න. right ඒ කියන්නේ චලිතය මේ පැත්තට ශේෂ්ත්‍රය මේ පැත්තට බලය පහළට. දැන් පහළට නෙවෙයි නා උඩට තමයි දාන්නේ. මොකද මේක ඍණාරෝපණය. එහෙනම් මෙයාගේ මේ පැත්තට යන කෙනාගේ බලය තියෙන්නේ ඉහළට. මේ පැත්තට යන කෙනාගේ බලය තියෙන්නේ ඉහළට. එහෙනම් මෙයා යන්නේ වින්න මේ වගේ මේ පැත්තට හැරිච්ච එක. මේ පැත්තට හැරිච්ච එකක චලිතය කියන්නේ. ඔන්න ඔය පැත්තට හැරිච්ච එකක චලිතය කියන්නේ. එතකොට මෙයාගේ නිවැරදි ප්‍රතිචාරය ගන්න වෙන්නේ දෙවලියේ. මෙයා යන්නේ මේ පැත්තට, මෙයා යන්නේ මේ පැත්තට. ඔන්න සම්පූර්ණ චලිතය. ඒතර මේකේ නිවැරදි ප්‍රතිචාරය වෙන්නේ. තේරුණාද මේක? හොඳට හරි පැහැදිලිව තේරුම් ගන්න. ඔය සම්බන්ධතාවයන් පිළිබඳව ලොකු දේවල් නැති මේවා සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සරල උත්තර ටිකක් ගන්න පුළුවන්. right එතකොට ඊළඟ ගණනය කිරීම 28 කියන්නේ එතන සරලම කේන්ද්‍ර විසාරි බලයත් එක්කම යන්න තියෙන ගාණක් තියෙන්නේ. ඒ වගේ ඒවා ඉතින් ආය හදා දෙන්න අවස්ථාවක් නැහැ වෙලාව අපරාධ වෙන හින්දා. right ඔයාලට දීලා තියෙන ගැටලු පැහැදිලිව හදාගන්න. right ඔයාලට දීලා තියෙන ගැටලු පැහැදිලිව හදාගන්න. ඒකත් එක්ක අපි වැදගත් යමක් තියෙනවා නම් තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. දැන් ඊළඟ ගැටලු වල ලොකු දේවල් නැහැ. ඉතින් 28 වෙනි ගැටලුව සරලව MV වර්ගයේ BQ ට සමාන කරලා යන්න පුළුවන්. ඒ වගේ උත්තර තියෙන්නේ. ලොකු දේවල් නැහැ. ඒවා හදන්න පුළුවන් ඔයාලට. ඒවා හදාගන්න. 28 වෙනි ගැටලුව right 28 ඊළඟට 29 ආදී වශයෙන් තියෙනවා. right ඊළඟට 30 වෙනි ගැටලුව බැලුවත් ඒ වගේ තමයි. ඒ වගේ ඒ සංකල්ප හොඳටම තහවුරු කරලා තියෙන්නේ මේ වෙද්දී. right ඒ වගේ මොකද්ද වෙන්නේ කියන එක ඔයාලා හදාගන්න පුළුවන්. සිනාම. right ඊළඟට මම මේ පොඩක් විශේෂත්වයක් තියෙන ගැටලුවකට චුට්ටක් යන්නම්. මේක රචනාගත ගැටලුවක් තියෙනවා. 37 වෙනි ගැටලුව පොඩක් බලන්න. රචනාගත ගැටලුවක් තියෙනවා 37 වෙනි ගැටලුව. sorry. රචනාගත ගැටලුවක් තියෙනවා ඔයාලගේ ඔය ටියුට් එකේ 37 වෙනි ගැටලුව පොඩක් බලන්න. අපි ඒක සාකච්ඡා කරගෙන එතකොට ගොඩක් දේවල් මේකේ හැදෙනවා. රචනාගත ගැටලුව. ඔයාලා මොන හරි උත්තරයක් ඒ ගන්න විදිය හරි මොන හරි ගැටලුවක් තියෙනවා ඔයාලා යොමු කරන්න. මම රචනාගත ගැටලුවට යන්න කෙලින්. right 37 වෙනි ගැටලුව ඔයාලගේ ටියුට් එකේ තියෙන රචනාගත ගැටලුව. බලමු. 37 2000 රචනාගත ගැටලුව දාගන්න යන්නේ. 2000 රචනාගත ගැටලුව. ඒක පොඩ්ඩක් බලන්න. 2000 රචනාගත ගැටලුව. right ප්‍රෝටෝනයක් චුම්බක ක්ෂේත්‍රයක චුම්බක සාව ඝනත්වය 0.017 ටෙස්ලා වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට 8 වැඩි කිරීම 10.5 ms ඍණයක ප්‍රවේගයක් සහිතව රූපය පෙන්වා ඇති ආකාරයට ඇතුළු වෙනවා. ලම්බකව ඇතුළු අභිලම්බව ඇතුළු වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කඩදාසිය තුලට යොමු වී ඇත. ප්‍රෝටෝනයක ආරෝපණය සහ ස්කන්ධය දීලා තියෙනවා. අංක 1 ඒ කොටස.
චුම්බක ශේෂ්ත්‍රය තුළ ප්‍රෝටෝනයේ පතය වෘත්තාකාර වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න පතේ අරය සොයන්න කියලා ඉතින්. අයි මේක වගේ එකක් ඉතින් අර ඉස්සල්ලා කරා වගේම තමයි. ඉතින් මේකේ වෘත්තාකාර වෙන්නේ ඇයි කියලා අහනවා පතය. දැන් පතය වෘත්තාකාර වෙන්නේ ඇයි කියලා ඔයාලට ඉතින් මේක ඇදලාම වෙන්නන්න පුළුවන්. මෙයාගේ මෙන්න මේ වගේ ඒකාකාර ශේෂ්ත්‍රයක් තියෙන්නේ පුතේ. ඒතර මෙයාගේ ඒකාකාර ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුල් වෙන කතාවක් කියන්නේ. ඒකාකාර ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුල් වෙන කතාවක් කියන්නේ. right ඒකාකාර ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුල් වෙන කතාවක්. right ඒතර මෙයාගේ ඒකාකාර ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුල් වෙන කතාවක් කියන්නේ ඒතර ප්‍රෝටෝනයන්. පතේයි වෘත්තාකාර වෙන්නේ ප්‍රෝටෝනයන් එක ධනාරෝපණය. මෙයා මෙහෙම ඇතුළු වෙනවා. මෙයා මත ක්‍රියා කරන බල ටික හොයාගන්න කොහොමද? ඔව්. චලිතය මෙහෙට ශේෂ්ත්‍රය ඉහළට එනම් බලය ඉහළට. චලිතය මෙහෙට ශේෂ්ත්‍රය තුලට බලය ඉහළට. දැන් ප්‍රේමීකව වස්නින්ද දානයෙන් ලොකු දෙයක් වෙන්න බෑ. FM ඉහළට තියෙන්නේ. FM ඉහළට තියෙනවා නම් මෙයා මොකද වෙන්නේ? ඔව්. මේ වගේ කේන්ද්‍ර විසාරී වෙන්න වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. right ඒක පැහැදිලිව ඔන්න ඔයගේ රූප සටහනකින් අදින්න ඒකල ඕනම් මෙතෙන්ද ගිහිල්ලත් මේක ආය අදින්න. ධනාරෝපණය මෙතෙන්ද ගියොත් එහෙම එයාගේ බලය නැවත මෙයාගේ චලිතය එතකොට තියෙන්නේ මේ පැත්තට. චලිතය මේ පැත්තට තියෙන්නේ බලය ආය නැවත අර කේන්ද්‍ර විසාරී වෙන්න ඇති වෙන්නේ. කේන්ද්‍රය දෙද කෙලින් ගන්න. කේන්ද්‍ර විසාරී වෙන්න ඇති වෙන්නේ. අර ඔයාගේ අඳගත්තාම හරි දැන් මෙතනත් ඕනනම් කියලා බලමු. මෙහෙට ශේෂ්ත්‍රය තුලට බලය මෙහෙටනේ. එහෙනම් බලය මෙහෙට. කේන්ද්‍ර විසාරී වෙන්න ඔය වගේ යනවා. right. right ඕක ඇඳලා ඔය ඇඳාම වඩාත්ම පැහැදිලි ඊට පස්සේ ලියන්න අපි මෙහෙම ලියමු. ඔව් සෑම විටම ප්‍රවේගයට ලම්බක බලය දෙන වෙවි. ප්‍රවේගයට ලම්බකව බලය දෙන. සෑම විටම ප්‍රවේගයට ලම්බකව බලය දෙන වෙවි. මෙම ප්‍රෝටෝනය ශේෂ්ත්‍රය තුලදී අරය ආර්හු වෘත්තාකාර පදයක ගමන් කරයි. අරය ආර්හු වෘත්තාකාර පදයක ගමන් කරනවා. අරය ආර්හු වෘත්තාකාර පදයක ගමන් කරයි. අරය ආර්හු වෘත්තාකාර පදයක ගමන් කරයි. අරය ආර්හිත වෘත්තාකාර පදයක ගමන් කරයි. right ඊළඟ කොටස පුතේ right එම ප්‍රෝටෝනය පිටපත් කරගෙන දල සටහනකදී නැන්දා right අරය හොයන්න කියලා කියනවා. දැන් එතකොට මෙයාගේ අපිට ගන්න වෙනවා මෙයාගේ බලය කේන්ද්‍ර අபிසාරීව දෙනවා කියන කාරණයත් එක්ක මෙයා මත ක්‍රියාත්මක වෙන බලය FM සහ කේන්ද්‍ර අபிසාරී හෝ අපසාරී නේද? කේන්ද්‍ර අபிසාරී කියලා right කේන්ද්‍ර අபிසාරී බලය ඔබ සමතුලිතයි. right FM සමානයි එතකොට BQV F කේන්ද්‍ර අபிසාරී කියන එක සමානයි MV වර්ගය බෙදීම මේකේ ගැමාරයි මොනවද දීලා නැහැ මේකේ ඔමෙගා යන දීලා නැහැ මේ V දීලා තියෙනවා. එතකොට BQV සමානයි MV වර්ගය බෙදීම බහු වර්ණයක් නොවන නිසා ඔප්පු කරලා දාන්න වෙනවා. ඒතර R සමානයි MV බෙදීම BQ MV බෙදීම මේ මනස වෙනවද දන්නේ නේද? සෑහෙනලා ලිව්වා. ස්කන්ධය දීලා තියෙනවා එයාගේ 1.7යි 10යි ඍණ 27ක් දීලා දෙනවා. ප්‍රවේගයත් එයාලගේ 8යි 10යි 5ක් දීලා දෙනවා. 8යි 10යි 5යි ඊළඟට ශේෂ්ඨය 0.1.7යි ඊළඟට කිව්වගේ ආරෝපණය 1.6යි 10යි ඍණ 19ක් නේද? right එතකොට මේක
මේක සුළු කරලා බලන්න. මේක සුළු කරලා ගන්න පුළුවන් මෙතන 1.7ම කපලා දාම 10 වෙන දෙකක් දාගත්තොත් මෙතන 10 වෙන 2යි කියලා ගත්තොත් මෙතන 1.7යි 1.7 උනා කපලා දානවා. මෙතනත් අපිට කපන්න පුළුවන් මෙතන 8ේම 1.2යි එතන කපලා හැකි. එතකොට ඔකේ 10 බලය සුළු කරලා බලන්න. ඔව්. මේකේ උඩ එනවා එතකොට 10ක් යට 20ක් 10 වෙන එකයි. එතකොට 0.5 මීටර. නැත්නම් 50 සෙන්ටිමීටර කියලා 50 සෙන්ටිමීටර 0.5 මීටර නැත්නම් 50 සෙන්ටිමීටර කියලා. හරියට සුළු කරලා බලන්න. එතකොට පතේ ආරේ ඕනේ නෙව පුතේ 50 සෙන්ටිමීටර. පතේ ආරේ 50 සෙන්ටිමීටර. right. ඊළඟ කොටසට යමු. ප්‍රෝටෝනය වෙනුවට ඉලෙක්ට්‍රෝනයක් එම වේගයෙන්ම සහ එම ආකාරයටම ඇතුළු වුණු. එහි පතය ප්‍රෝටෝනයේ පතයෙන් වෙනස් වන්නේ කුමන ආකාරයකටද? දැන් මේ ප්‍රෝටෝනය වෙනුවට ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා නම් ඔයාලා දන්නවා මෙතනින් අදින්නම් මම ප්‍රෝටෝනය වෙනුවට ඉලෙක්ට්‍රෝනයක් නම් මෙයාගේ අනිවාර්යයෙන්ම මෙයා මේ පැත්තට දරිත වෙනවා නම් බලය පහළට නෙදීන්නේ. එතකොට මෙයා යන්නේ මෙන්න මේ වගේ මාර්ගයකින්. right. ඒතර බලය පහළට තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අපිට ප්‍රෝටෝනය සම්බන්ධයෙන් දාපු සිද්ධාන්තය මේකට දැම්මාම mv r mv බෙදීම bq. ප්‍රෝටෝනයේ සහ ඉලෙක්ට්‍රෝනයේ වෙනසට මෙයාගේ ස්කන්ධය අඩුයි උදේ. කාගේ? ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය අඩුයි ඒක අපි දන්නවා. ඕක කෙමිස්ට්‍රි වල හරි ඔය හරි ඉගෙනගෙන තියෙනවා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය අඩුයි කියන්නේ. ඒතර ස්කන්ධය අඩුයි කියන්නේ අරයත් මෙතන අඩු වෙන්න ඕන. අනිත් ඒවා ඔක්කොම නියතුණත් අරයත් මෙතන අඩු වෙන්න ඕන. ඒතර අපිට ලියමු පැහැදිලිව එතන. මේක මෙහෙම පදේ කියන්නේ. මම ලියමු පැහැදිලිව. ඔව්. ඉලෙක්ට්‍රෝනය කොහොමද යන්නේ කියලා නෑනේ. ඔව්. ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයට වඩා අඩු අරයක් සහිත. ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයට වඩා අඩු අරයක් සහිත මොකද වෙන්නේ? ඔව්. ප්‍රතිවිරුද්ධ දිශාවට වෘත්තාකාර චලිතයක නිරත වේ. අඩු ආරයක් සහිතව ප්‍රතිවිරුද්ධ දිශාවට වෘත්තාකාර චලිතයක නිරත වේ කියන එක තමයි ගන්න වෙන්නේ. වෘත්තාකාර චලිතයක නිරත වේ කියන එක තමයි අඩු ආරයක් සහිතව ප්‍රතිවිරුද්ධ දිශාවට කියලා අපිට කියන්න වෙන්නේ. ඒක හේතුව මෙන්න මේ සිද්ධාන්තය. ඕන ඒවා අයිනකින් සටහන් කරගන්න. එම වේගයෙන්ම සහ එම ආකාරයටම ඇතුළු වන ඇල්ෆා අංශුවක පතය අපවහනය කරන්න. right. ඇල්ෆා අංශුවක පතය කියද්දී ඇල්ෆා අංශුවක් කියන එක ඔයාලා දැනගන්න ඕන. දැන් අපි ෆිසික්ස් වල නම් තාම කතා කරන්නේ අංශු භෞතික විද්‍යාවල තියෙන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පදාර්ථයේ විකිරණය කියන පස්සේ. හැබැයි ඒ වුණාට ඔයාලා දාන්න ඇල්ෆා අංශුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හීලියම් න්‍යෂ්ටියක් කියන එක කෙමිස්ට්‍රි වලත් ඔයා කියලා දෙලා ඉන්නවා. right. හීලියම් න්‍යෂ්ටියක් මෙයාගේ 4 පරමාණුක ස්කන්ධ ක්‍රමාංක තියෙනවා. එතකොට මෙයාගේ ආරෝපණය ධන 2යි. එතකොට දැන් මෙයාගේ ප්‍රෝටෝනය ගැන අපි දන්නවා ඒක ධන 1ක ආරෝපණයක්. මෙතන එතකොට ධන 2ක ආරෝපණයක් තියෙනවා. එතකොට මෙයාගේ අපිට කියන්න පුළුවන් එකම දේ තමයි ඇල්ෆා කියන එක 2 වැඩි කිරීම ප්‍රෝටෝනයක ආරෝපණය. ඒක තේරුණා. ප්‍රෝටෝනයක ආරෝපණය නම් දෙගුණයි. ආරෝපණය දෙගුණයි ප්‍රෝටෝනය. ඒ වගේම තමයි මෙතන 4ක් තියෙනවා. මොකද්ද? ස්කන්ධයට බලපාන. එතන මේක 4 වැඩි කිරීම මොකද්ද? ප්‍රෝටෝනයක ස්කන්ධය. ප්‍රෝටෝනයක ස්කන්ධය. අපෝණය කරන්න කියන්නේ හිතලා ලියන්න කියලා කියන්නේ මේකට අපි තර්කානුකූල දෙයක් කතා කරන්න දෙන්නේ. ඇල්ෆා කියන්නේ ප්‍රෝටෝනය වගේ දෙගුණයක්. ඒ වගේම ඇල්ෆා කියන්නේ ප්‍රෝටෝන වගේ 4 ගුණයක ස්කන්ධයක් තියෙනවා. හරි. ඒතර අපිට සූත්‍රය මොකද්ද? R = mv බෙදීම bq.
R සමාන mv බෙදීම bq. මේක අපි දැම්මා කියමුකෝ ප්‍රෝටෝනයට. එතකොට මෙයාට දානකොට මොකද වෙන්නේ? ඔව් මෙයාගේ r dash කියලා ගන්නම්. එතකොට 4m වෙනවා මේ. මේ සිද්ධියත් එක්ක මෙතන 4m වෙනවා. එතකොට ප්‍රවේගයේ එම ප්‍රවේගයම කියලා කියන්නේ. එතකොට bq ආරෝපණය 2u වෙනවා. මේක නම් හිතන්නකො මෙතන මේ සමීකරණය අපි සාමාන්‍යයෙන් දැම්ම මේක ප්‍රෝටෝන එකට දාලා මෙන්න හීලියම් වලට දාද්දි මෙන්න මේ සාධකටිය බලපන්. මෙයා අතර ගුණයක් වෙනවා මෙයා දෙගුණයක් වෙනවා. ඒක දෙක බෙදාගත්තාම ඔගේ උත්තරය ගන්න පුළුවන්. එහෙම නැත්නම් කීයද ඇයි? එක බෙදීම දෙක කියන එක ගන්න. ඒක සර්වසාධාරණයිනේ හැමදේම. ඔව් MV යට BQ කියන එක ඔක බෙදලා ගන්න. MV බෙදීම BQ කියන එක බෙදලා ගන්න. ඔව් එතකොට මෙයාගේ MV බෙදීම BQ අර උඩ යන මාරු වෙලා හදන ගන්න 2යි BQ බෙදීම 4යි MV. ඕකනේ මේක කැන්සල් වෙනවා. මොකද කැන්සල් වෙනවා. දෙකේ ඒවා මෙහෙම 2යි. එතකොට 2යි R සමානයි R dash. 2යි R සමානයි R dash. එතකොට R dash කියන්නේ 2 වැඩි කිරීම R අපි හෙව්වා 50 cm. එහෙනම් මේක 100 cm. ඔන්න R 100 cm එක අර විදිහටම යනවා. ඔය කතාව තමයි කියන්නේ. හරි අපෝණය කරන්න ඔන්න අපෝණය කරා 100 cm. ලියන්න අවස්ථාවක් නැහැ. R අපෝණය කරන්න කියලා කියන්නේ. අපෝණය R අපෝණය කරා ඔන්න හීලියම් වල R 100 cm. හීලියම් නියස්ටි ගමන් මාර්ගයේ R 100ක් වන වෘත්තාකාර මාර්ගය. R 100ක් වන වෘත්තාකාර මාර්ගය කියන්නේ. ඊළඟට කියනවා මේ මොකද කියන්නේ නියුට්‍රෝනයක් එම ආකාරයෙන්ම චුම්බක ක්ෂේත්‍රයට ඇතුළු වේ නම් එකෙහි ඒ අඳින ලද රූප සටහනේ මේ අඳින්න කියලා කියනවා. දැන් මේකේ නියුට්‍රෝනයක් ඇතුළු වුණේ නම් මේකේ නියුට්‍රෝනයක් ඇතුළු වුණේ නම් ඔයාලා හොයන්න දැන ගැඳලා වෙන්න අන්න නියුට්‍රෝනේ මොනවද වෙන්නේ නැතුව මේ යනවනේ ඉතින් නෑ නියුට්‍රෝනේ මොනවද වෙන්නේ කියන්නේ හේතුව තමයි උත්ක්‍රමණයක් ඇති මෙයාගේ ආරෝපණයක් නෑ. ආරෝපිත අනාරෝපිත එකක්. ඒතර අනාරෝපිතයි නම් මේකේ Q එකක් නැහැ. ඒතර මේකේ R බිඳුවයි. ඒතර මෙයා මෙහෙම යනවා ජාපුයි. වෙන මොනවත් දෙන්නේ. right හතරවෙනි මේක දක්වන්න මේ right ඊළඟ හතරවෙනි එක නැත්නම් උත්ක්‍රමණයක් දක්වයි කියලා අයිනේ ලියලා තියෙන. ඒතර පේනවනේ හරියට තේරෙන විභාගලියද පොඩ්ඩක් අපිට වෙන්න ඕන ළමයන් පේපර් මාක් කරන කෙනාට හොයාගන්න පුළුවන් විදිහට අපි උත්තර ලියන්නේ. right ඊළඟට චුම්බක ක්ෂේත්‍රයට අමතරව දැන් සුදුසු ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තේදීමෙන් චුම්බක ක්ෂේත්‍රයට අමතරව වන්න සුදුසු ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තේදීමෙන් චුම්බක ක්ෂේත්‍රය නිසා අංශු වල ඇති උත්ක්‍රමණය උදාසීන කරගත හැකියි. ආ කියන්නේ මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ උදාසීන කරනවා කියලා දැන් මම මුලින්ම කියලා දුන්නා මේ සිද්ධාන්තය. ඒ උදාසීන කරන්න පුළුවන්. ප්‍රෝටෝනයක් සඳහා මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය හා දිශාව හොයන්න එම අවස්ථාවේදී අංශු වල ප්‍රවේගය වෙනස් වේද ඔබේ පිළිතුරට හේතු දක්වන්න. හරි. එතකොට උදාසීන කරොත් මොකද වෙන්නේ කියන එක දැන් උදේම කියලා දුන්නා. right. ඒක උදාසීන වුණොත් දැන් මේකේ වීඩියෝ එකේ කලින් කියලා දුන්නා. උදාසීන වුණොත් මොකද වෙන්නේ? උදාසීන වුණොත් ක්ෂේත්‍රයක සමාන වෙන බල දෙක සමාන. එතකොට ලියන්න පුළුවන් අපිට උදාසීන වීමට නම් දෙන්නාම ඉඳා Fm කියන එක magnetic force එක ඊට සමානයි electric force එක සමානයි චුම්බක බලය සමානයි වෙන විද්‍යුත් බලය. එතකොට මෙයාගේ BQV යගේ මෙතන EQ ට සමාන වෙන්න ඕන. ඕකනේ. එතන මෙයාගේ Q ට Q යන්තරලලා මෙයාගේ මොකද දාන්නේ? ඔව්. විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය E සමානයි BE. E සමානයි මොකද? BV. එහෙනම් BV ගේ උත්තර දෙක දාන්න. ශේෂ්ඨය මෙයාගේ චුම්බක ශේෂ්ඨයේ 0.117යි. ඔව් එතකොට මට මෙතන දාලා 1.7යි 10 2යි කියලා ප්‍රවේගය 8යි 10යි 5යි.
මේක තුරු කරලා බලන්න 56යි 5යි ආතුන. ඔව්. එතකොට මෙයාගේ උත්තරය දාම 1.0 කරලා ගමු නේද? 1.3යි 10යි නේ 10 වෙනවා නේ. 1.3 එතකොට අරයාගේ 1.2 එතකොට පාන්නවහම 10 4ක් දාගත්තා. 1.3යි 10 4යි. මෙතන අපිට මීටරේට වෝල්ට් කියලා දාන්න පුළුවන් නේද? මීටරේට වෝල්ට් කියලා දාන්න පුළුවන්. මොකද අපි දන්නවා මේක විභව අනුක්‍රමණයෙන් හදාගත්ත උත්තරයක්. විභව අනුක්‍රම. ඊහි දිශාවක් ඕනලු. ඊ දිශාව. ඔය ඊ දිශාව අනිවාර්යෙන් මේක ලම්බව බලන්න. දිශාව බලන්න. දිශාවෙන් ශේෂ්ඨය අනිවාර්යෙන් මේ උදාසීන වෙන පහළට දෙන්න බෑ. එතන පහළට තියෙන්න ඕන අනිවාර්යෙන්. right. එතකොට මෙන්න මේ රචනාවල ගැලුවේ ළම එකම දේ අහන්නේ. තේරෙනවද? ඒ එකම දේ අහන්නේ එකම සූත්‍රය කීපාරක් ලියුවා. ඉතින් ඒක නිසා මේ වගේ ගැටලුවක් අපිට ආවොත් එහෙම ලොකු අපහසුතාවයක් වෙන්න විදියක් නෙමෙයි. මේවා ඔයාලා හදාගන්න පුළුවන් විය යුතුයි. මේවා ලොකු දේවල් නෙවෙයි. right. එතකොට දැන් ඔය 50 වෙනි ගැටලුව 51 වෙනි ගැටලුවත් ආයේ රචනාගත ගැටලුව වලින් තමයි යන්නේ. right. right. එතකොට ඒ ආශ්‍රිත සිද්ධාන්තත් ඉතින් මේ වගේ මේවා තමයි. right. ඕන අපි කීපයක් සාකච්ඡා කරලා බලමු. දැන් ඕකේ දැන් සාමාන්‍ය සමහරක් ඒවා තියෙනවා පොඩ්ඩක් අර අපි දැනගත යුතුම කාරණා ටිකටම තමයි වෙනම රිපෝට් එකේ යහන්නේ. ඒක ගැන නැවත කතා කරන්නම අවශ්‍යතාවයක් නැහැ. ඒත් ඕකේ තරමක් වෙනස් ගැටලු කියලා එහෙම ලොකුවට නැහැ ඉතින්. සියල්ල ඒකාකාර වෙන්නේ ඔය විදිහටම තමයි සූත්‍රේ භාවිතා වෙන්නේ. right. එතකොට මේ 51 වෙනි ගැටලුව දිහා බලපුවාම 51 වෙනි ගැටලුවේ චුට්ටක් තරමක් වෙනස් වෙලා තියෙනවා. 51 වෙනි right 51 වෙනි ගැටලුව අපි සාකච්ඡා කරලා බලමු. 51 වෙනි රචනාගත ගැටලුව ඔයාලගේ ටියුට් එකේ තියෙන 1996 රචනාගත ගැටලුව. 1996 රචනාගත ගැටලුව. එතකොට මෙන්න බලන්න. මූලික කොටස් කීප ඉලෙක්ට්‍රෝනයක් 18.2 කිලෝ වෝල්ට් විභවාන්තරයක් කරහා ත්වරණය කරනු ලැබේ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය Q සහ ස්කන්ධයේ M පිළිවෙලින් 1.6 10 19 කූලෝම් සහ 9.1 10 31 කූලෝම් කතාවක් කිලෝග්‍රෑම් කතාවක් කියනවා. විභවාන්තරයේ මගින් ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්ය ප්‍රමාණය කොපමණද කියනවා. විභවාන්තරයේ මගින් ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්ය ප්‍රමාණය කොපමණද කියලා අහනවා. right. එතකොට මේව ලියන්නේ ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්ය. ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්ය කොහොමද අපි ගණනය කරන්නේ? මතකද? ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්ය මේක විද්‍යුත් ශේෂ්ඨ වල අර්ථ දැක්වීම විභවයත් එක්ක W සමානයි මොකක්ද? QV. W සමානයි QV. ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්ය. එතකොට මෙයාගේ කෙලින්ම අපිට උත්තරයක් ගන්න පුළුවන් Q කියන්නේ 1.6 19යි. ප්‍රවේගය නිවිතර විභවාන්තරය දීලා දිනවා 18.2 කිලෝනේ. මම 10 තුනක් දාන්න වෙනවා. right. ඕක සුළු කරලා බලන්න. මේක සුළු කරපුවාම 10 19යි මෙතන 3යි අයින් වෙනවා 16යි. ඔව් 16යි 29.1 වගේ ජූල් වලින් ගන්න. 29.1 කියලා ගත්තොත් අවුලක් නැහැ. 29.12 ජූල්. right. ඒතකොට ඔන්න පළවෙනි කොටස ඉලෙක්ට්‍රෝනය මත කරන කාර්යය මෙන්න මේ සූත්‍රය ඔයාලගේ විද්‍යුත් ක්ෂේත්‍රවල ආරෝපණයක් රැගෙනීමේදී කළ කාර්ය විභව ශක්තිය වශයෙන් ගබඩා වෙනවා. එතකොට විභවයේ අර්ථ දැක්වීමත් ඒත් එක්කම තමයි අපි කතා කරන්නේ. right. ඊළඟ දෙවෙනි කොටස නිශ්චලතාවයේ සිට ආරම්භ වූයේ උපකල්පනය කොට විභවාන්තරය හරහා ත්වරණය වූ පසු ඉලෙක්ට්‍රෝනයේ වේගය ගන්න. නිශ්චලතාවයෙන් ආරම්භ වෙනවා කියලා උපකල්පනය කරලා විභවාන්තරය හරහා ත්වරණය වුණාම ඉලෙක්ට්‍රෝනයේ වේගය කීයද කියලා. ඒක ඔයාලා මතකයි දැන් මේ කාර්යය මොකක් බවටද පත් වෙනවා කියන්නේ. මේ කාර්යය කිරීම කියන එක ආරෝපණය සතු ජාලක ශක්තිය බවට පත් වෙනවා. ඒතර මෙයාගේ ශක්ති සංසිඳීමේ දාන දින සරල කතාව.
ශක්ති සංස්ථිති නියමයි. භාගයයි mv වර්ගය සමානයි මෙතන qv ට. භාගයයි mv වර්ගය සමානයි qv ට. එතකොට මෙයාගේ අපෙන් අහන්නේ ප්‍රවේගය ගණනය කරන්න කියලා. ප්‍රවේගය මෙතන ගණනය කරන්න පුළුවන්. right ඒක පැහැදිලිව ගන්න වෙනවා. එතකොට මේක v ට v කපන්න එපා. මේක ඇවිල්ලා අර විභවාන්තරේ මෙයා මොකද ප්‍රවේගය. එතකොට මෙයාගේ දෙක වැඩි කිරීමකට සම්බන්ධතාවය ගන්න පුළුවන්. q කියන්නේ 1.6යි 10 ඍණ 19යි. විභවාන්තරය මෙතන වුණා 2යි qv අගය දැන් qv අගයම තියෙනවනේ අපිට නේද? ඒක ස්කන්ධය බිඳුවන ඉවර වෙලා. right මේකේ දැන් මේ අගය තියෙනවා qv අගය 29.1 2 10 ඍණ 16යි. 10 16යි. ස්කන්ධය බෙදලා ගන්න තියෙන ස්කන්ධය ඇවිල්ලා 9.1 9.1 මේවා ඉතින් විභාගයේ තුල වල හදන්න වෙනවා නම් ලඝු පදක් හරි පාවිච්චි කරලා නැත්නම් ආසන්න උත්තරයක් හරි දාගන්න වෙනවා. ඔය සුළු කරලා බලන්න. v වර්ගය සමානයි 64යි 10 මෙතන බලය බලන්න 10 16යි උඩට ගියොත් 31යි. 29 2යි 4 14ක් එයි. 14. එතන මෙයාගේ වර්ගමූලය ගත්තොත් v සමානයි 8 වැඩි කිරීම 10 7යි ms විනි. 8 වැඩි කිරීම 10 7යි ms විනි එකක් කියන්නේ. ඔන්න ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගය අහලා තියෙන්නේ. ඔන්න ඊළඟ ප්‍රතිචාර ඉලෙක්ට්‍රෝනයක ප්‍රවේගය අහලා තියෙන ශක්ති සම්බන්ධ. ඔය ශක්ති සංස්කෘතිය කියද්දී ඉතින් දන්නවනේ සුපර් ශක්ති, සුපර් ටේස්ට් හැමදැනම වැඩ හරි. ඒවා හරියටම තේරෙන්න ඕන. ශක්ති සංස්කෘතියේ ඔය දාන්න බැරි කියන එකයි අපි තේරුම් ගන්න. ඕනෑම ශක්තියක් සංතතියකයි මවන්න බෑ විනාශ කරන්න බෑ. එක් ප්‍රවේගයෙන් තව ප්‍රවේගයක හරියට දෙකීමක් පවණය කරන්න පුළුවන් කියන කාරණේ හැමදැනම වළංගු. ඒවා පැහැදිලිව තීරණය කරගෙන යන්න. right ඊළඟ කතාව තුන්වෙනි කොටස. right රූපය වෙන්නවා ඇති අයුරු ඉලෙක්ට්‍රෝනය ආරම්භක චලිත දිශාවට ලම්බක වන අයුරින් ක්‍රියා කරන ශ්‍රාව ඝනත්වය 0.2 ශ්‍රාවණ ඒකාකාර චුම්බක ශේෂ්ඨයක් ඇති ප්‍රදේශයකට ඉලෙක්ට්‍රෝනය ඉන්පසුව ඇතුළු වේ. ඔය පේනලා තියෙන එකක් ගැන ආයෙකින් අර වගේ එකක් කියන්නේ. ඉලෙක්ට්‍රෝනය ඇතුළු වේ. චුම්බක ශේෂ්ඨය නිසා ඉලෙක්ට්‍රෝනය මත ක්‍රියා කරන බලය ගණනය කර එහි දිශාව දක්වන්න කියලා කියනවා. ආයෙත් ඉතින් අර වගේම සීන් එකක් තියෙනවා. right මේ වගේ ඒකාකාර චුම්බක ශේෂ්ඨයක් තියෙනවා. ඒවා ඒකාකාර චුම්බක ශේෂ්ඨයකට ඉලෙක්ට්‍රෝනයක් ඇතුළු කරනවා. එයාගේ බලය ගණනය කරලා හදන්න තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝනයක් කියනවා කියලා කියන්නේ ඉතින් මෙයාගේ ඉලෙක්ට්‍රෝනය ඍණාරෝපිතයි. මෙයාගේ චලිතය මේ පැත්තට නම් වමත් නියම දැම්මොත් එහෙම බලය කොහෙද දෙන්නේ? උඩට එනවා කියන්නේ පහළට ඉලෙක්ට්‍රෝනේ හින්දා. right ඉලෙක්ට්‍රෝනේ හින්දා මේකේ බලය පහළට මම ආයව දලා ඉන්නවා තේරෙනවනේ. නම් මෙයාගේ මෙන්න මේ වගේ පදේ කියන්නේ. right ඒක ඉලෙක්ට්‍රෝනේ පදේ ඔය ඉලෙක්ට්‍රෝනේ පදේ ඔය කියන්නේ. right එතකොට මෙයාගේ බලය ගන්න එක F සමානයි BQE කියන එක තියෙන්නේ. right බලය ගන්න එක F සමානයි BQE චුම්බක බලය. F සමානයි BQV. B ඇවිල්ලා මෙයාගේ ශාව ඝනත්වය 0.2 ටෙස්ලා. Q කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 10/19යි. V කියන්නේ මෙයාට ආපු ප්‍රවේගය 8යි 10යි 7යි. මේ දෙක සුළු කරලා ගන්න 32යි 0.32 වැඩි කිරීම 8 තව 16යි 32 right හතර බා 250 ගන්න 2.5යි 2.5යි 10 බාලය 12 නේ 10 12 නිව්ටන්. එතකොට මෙයාගේ බලය වුණ චුම්බක බලය ගණනය කරන්න ඕන දිශාවත් අපිට ඕන මේකේ දාන්න පුළුවන්. මේක පහළටදී චුම්බක බලයේ දිශාව පහළ. right ඊළඟට මෙන්න මේන කතාවක් යනවා.
මෙහි F සමානයි B කිව්වේ අපගමනයක් නොමැතිව ඉලෙක්ට්‍රෝනය ගමන් කිරීම සඳහා අවශ්‍ය වන විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය කොපමණද? මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ යෙදිය යුතු දිශාව රූපයක ලකුණු කරන්න. මේකේ අපගමනයක් නොවීමට නම් පුතේ ඉතින් මෙයා දැන් චුම්බක බලය නම් විද්‍යුත් බලය අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? මේ පැත්තට තියෙන්න ඕන. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ දිශාව ඔය පැත්තට තියෙන්නේ. ඔන්න ඔය ලකුණු කරලා වෙන්න ඔය හොයන්න කියනවා. හොයද්දි මොකද කරන්නේ? සමතුලිත අවස්ථාව ගන්න. සමතුලිතතාවය දරගන්න. මේවා නම් සිද්ධාන්ත නේද? යාන්ත්‍ර විද්‍යාව ඔච්චර කාලයක් අපි දැකලාද හදවුවේ. ඒකට හේතුවක් තියෙනවනේ. හැම තැනම මේවා තමයි. right. එතකොට Fm සමානයි Fe කියන එක තමයි සමතුලිත අවස්ථාව. එතකොට Bue කියන්නේ Eq. Q ට U ගන්තල්ලනවා. E සමානයි Bv. BV ආයවන්න තියෙනවා මේ ඉස්සල්ලා ගන්න තිබ්බා ශේෂ්ත්‍රය මේකේ 0.2යි මෙයාගේ ප්‍රවේගය කීයද මේකේ ප්‍රවේගය නෙවෙයි දැන් මෙතන ප්‍රවේගය නේ මලකෙලිය ප්‍රවේගයක් ගන්න ඕනේ නැහැ මෙතන BQ උත්තරය ගන්නවා sorry මේකේ FM මාගේ දාන්නවා නේද එතන මෙයාගේ අපි ගන්නවා 2.5යි 10 12යි तर E ने वयंट होने Q की कायदे जमाए दारिना दहान में उतना ही करना पड़ेगा मैं आगे आने BQ E उन्हें डेगा भी होएगा थी मैं का EQ उनके ना हमारे काम करने यहाँ जान पड़ेगा E समान है मैंने उत्तरे देखाई देता ना भाई है दाए ने दोला है दिखाई देता ना है दाए ने दहान में आई मैं का शुरू कर लगा ना दास एक है ना कायदे जमाए दामन आई कायदे माये दाय हाथा कायदे से मायाई दाय हाथाई मेघमान में करेगा नहीं कूलोम न्यूटन है और E की वाले ने न्यूटन है कूलोम है न्यूटन राइट और ना चुंबक क्षेत्र विशालत्वे में आगे दिशा वयलट चुंबक क्षेत्र विशालत्वे दिशा वयलट राइट और ना ඊළඟ කොටස අපගමනය නොන්නේ නොවි ගමන් කරද්දී ඔමෙන්. right හතරවෙනි කොටස බලන්න. අපගමනයක් සිදු නොවි ගමන් කරන ඉලෙක්ට්‍රෝනය ඉන්පසු දිග 8යි පාරතරය එකක් වෙන සමාන්තර තාඩු දෙකක් අතරින් අනම් කිව්වේ සමාන්තර තාඩු ධාරිත්‍ය කළා. සමාන්තර තාඩු දෙකක් අතරින් රූපේ දක්වා ඇති පරිදි ගමන් කරවීමට සලස්වනු ලැබේ. තාඩු දෙක අතර විභවාන්තරය 200යි වෝල්ට් නම් තාඩු වලින් ඉවතට පැමිණි ඉලෙක්ට්‍රෝනයේ සිරස් උත්ක්‍රමණය සොයන්න. සිරස් උත්ක්‍රමණයක් අහන්නේ. ඒ කියන්නේ සිරස් චලිතයක් සලගන්න වෙනවා. දැන් මෙයාගේ තහඩු දෙක මෙහෙම තියෙන්නේ. මේ දෙන්නගේ ඕන ඔයාගේ තියෙනවා මේකයි තහඩු. මෙයාලගේ දිගපළල දීලා තියෙනවා 1 සෙන්ටිමීටර් සහ 8 සෙන්ටිමීටර්. මෙයාගේ පළල 1යි මෙයාගේ 8 සෙන්ටිමීටර්. මේ සිරස් උත්ක්‍රමණය ආන්නේ ඉහළට ඔච්චරක් ඉස්සරහද කියන එක අහන්න. මෙයා සිරස් උත්ක්‍රමණය කියන්නේ මේක. ඕතා ජලිතය යන ඕම යන. අතර මෙයා සිරස් උත්ක්‍රමණය ආන මෙන්න මේක අහන්න. දැන් ඕක 1යි කියලා ගන්න බෑ. ඒක කොච්චරක් දුරට යනවද කියලා අපි දන්නේ නැහැ බලන්න. right? ඒක කොහොමද හොයාගන්නේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝනය මත විද්‍යුත් බලය අපි දන්නවා. ඉලෙක්ට්‍රෝනය මත විද්‍යුත් බලය අපි දන්නවා. EQ F සමානයි EQ ඉලෙක්ට්‍රෝනය මත විද්‍යුත් බලය. විද්‍යුත් බලය EQ. විද්‍යුත් බලය වෙයි අර දෙක සමාන කරලා නම් විද්‍යුත් බලය මේකට සමාන වෙන්න බැහැ නේද? එතකොට මෙතනින් අපිට හොයාගන්න පුළුවන් මේකේ වැඩේ. right. එතකොට විද්‍යුත් බලයත් එක්ක අපි ගමු විද්‍යුත් බලය. මෙතන E කියන්නේ ඔයාලට මතක නම් විභවානුක්‍රමණයත් එක්ක ගත්තේ V බෙදීම D. මෙයාගේ 200යි වෝල්ට් බෙදීම මෙයාගේ පරතරය ගත්තේ මෙන්න මේ D කියන්නේ පරතරය. පරතරය ඇවිල්ලා එක වැඩි කිරීම 10 ඍණ 2යි. මෙතන E කියන්නේ V බෙදීම D මේ සමීකරණය ඉන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. Q කියන්නේ මෙයාගේ මොකද්ද? ඔව් ඉලෙක්ට්‍රෝනයේ ගාලෝපනය 1.6 ඍණ 1.6 උතරින් අපිට ගන්න පුළුවන්. ඔබේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයලා වෙන්න ගන්න පුළුවන් නැත්නම් ගන්න පුළුවන්. right. ඕක තමයි එතකොට එන්නේ. right. ඕක තමයි බලය.
රයිට්. එතකොට මේකම සුළු කරන්නේ කොහොමද මොකද මේ දෙකක් තියෙනවනේ උඩට දාගමු. මොකද මේක සුළු කරලා අවශ්‍යතාවය ඉන්නේ මොකද මේ 10 2යි. එතකොට 10 4යි කමලා බලන්න. 10 4යි 2 වැඩි කිරීම 1.6යි. ධන 4 ගත්තා මෙතන 4ක් අයිනොත් 10 15. ඕක තමයි විද්‍යුත් බලය. මෙතන ඔහම අරයියා. ඒ විද්‍යුත් බලය වගේම තමයි මෙයා චලිත වෙන්නේ. එතකොට මෙයාගේ නැවත මෙතන සමතුලිත අවස්ථාවක් ගන්න වෙනවා. මම මේක වකන්නම් ඊටවල ඉස්සරහ. එතකොට මෙයාගේ විද්‍යුත් බලය ඕක. එතකොට විද්‍යුත් බලය සමතුලිත අවස්ථාව. දැන් මේ ඉස්සල්ලා විද්‍යුත් බලය අර චුම්බක බලය සමාන වෙච්ච කතාව නෙමෙයි මේ සමාන්තර ධාතුව ඇතුළ තුල වෙනම බලයක් එනවා. මෙන්න මේ උත්තරේ. මෙතන ඕනනම් 32යි කියලා 3.2යි 10යි 15 කියලා ගන්න පුළුවන්. හරි ඕකමකින් තමයි ඉලෙක්ට්‍රෝනය චලිත වෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝනයේ චලිතය සලකලා ඉලෙක්ට්‍රෝනයේ චලිතය සලකවුවොත් එහෙම ඉලෙක්ට්‍රෝනයේ චලිතය සලකවුවොත් එහෙම චලිතයට සමානයෙන් මේ දාන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයේ 9.1යි 10^31යි තොරණයේ ඒක මෙන්න මේ බලයෙන් තමයි දෙන්නේ. මේ දෙක සමානයි. 2.5 ඕක 10^15. එතන මෙයාගේ තොරණය උතන වයන් කුඩු. ඒ සමානයි උත්තරේ ගන්න. 3.2යි 9.1යි 31ක් ගත්තොත් 15යි 30යි 16යි. right. එතකොට එතෙන් ගන්න පුළුවන් 16. 10 16යි. ඒකේ උත්තරය ගන්න 32 3.32 වෙදීම 91. 32 වෙදීම 91. ඉන්ද්‍රයන් 3යි භාග කරේ ඉන්නේ. ඉන්ද්‍රයන් 3යි භාගයි 10 16යි. මෙයා තොරණයක් මේ MS විනරේ. ඔන්න මෙයාගේ තොරණය. දැන් සිරස් උත්ක්‍රමණය අහන්න. සිරස් උත්ක්‍රමණයට අපිට ඕන කාලය අපි තිරස් චලිතයේ සලකමු මේ පැත්ත. ඒවයි උත්තර කියලා දාන්න තිරස් චලිතයේ තොරණයක් ඕනේ S සමාන UT ඔන්න චලිත සම්බන්ධ. මෙයාගේ මේ තිරස් දිශාවට යනවා 8 වැඩි කිරීම 10 වෙන දෙකක් යනවා. මොකද මෙයාගේ 8 සෙන්ටිමීටර තිරස් දිශාවේ තිරස් පරාසය වගේ එක 8යි. මෙයාගේ ප්‍රවේගය අපි ඉස්සල්ලා හොයාගත්තා මේ 8යි 10 7ක් නේද? 10 7ක් නේද? 8යි 10 7යි නේද? 10 7ක් ඕනේ. 8යි 10 7ක් වගේ තමයි. ඒතර මෙයාගේ t හොයාගන්න පුළුවන්. මේක සුළුරුවන් තියෙන 10 7ක් නේ. 10 9යි. ඔව් 10 ඍණ 9යි තප්පර. එහෙනම් මෙයාගේ සිරස් උත්ක්‍රමණය ගන්න පුළුවන් ඉහළට S සමාන UT මම H කියලා ගන්නවා. මේකේ සිරස් උත්ක්‍රමණය S කියලා ගන්න ඕනේ නැහැ. උඩට යන්නේ. සිරස් චලිතයේ H ගන්නු. යා නිශ්චලතාවයේ පටන් ගන්න භාගයයි. එහෙනම් මෙයාගේ නිශ්චලතාවයේ පටන් ගන්නවා නම් UT බිඳුවයි. ඒතකොට භාගයයි තෝරණය අපි හොයාගත්තා. බිඳුවයි 3.5යි 10 ධන 16ක් කාලය 10 වෙන 9යි එයාගේ වර්ගයක්. අයෝක සුළු කරගෙන යන්න වෙනවා. ඕකේ බිඳුවයි දැන් බිඳුව 1.75යි බිඳුව 1.75යි 170යි මිලිමීටර වගේ එකක්. 1.7යි 1.75යි මිලිමීටර. ඔන්න නිවැරදි ප්‍රතිචාරය 1.75යි මිලිමීටර වගේක් ඒ. right. ඉතින් මේකෙත් ළමයි අර හැමතැනම ශක්ති සංස්කෘති නියමය චලිත සමීකරණ කාර්ය මගේ චලිතයට ප්‍රවේගයක් ලබා දීම වගේ යාන්ත්‍ර විද්‍යා සංකල්ප තමයි තියෙන්නේ ගොඩක්. ඒකේ BQV කියන සම්බන්ධතාවය සහ EQ කියන මේ විද්‍යුත් බලය කියන විතරයි අලුතෙන් කියන්නේ ශේෂ්ඨ වලින් තියෙන්නේ. අනිත් සියල්ල චලිතය සහ යාන්ත්‍ර විද්‍යාව. ඒක නිසා මේවා ඔයාලා තේරුම් ගන්න මේ ක්‍රමයන් භාවිතා කිරීමේදී යාන්ත්‍ර විද්‍යාව දැනුම ඉතා වැදගත්. right. එහෙනම් ඕක තමයි අපි සාකච්ඡා කරේ. ඒතකොට 51 වෙනි රචනාගත ගැටලුව. එතනින් එහාට තියෙන හෝල් ආචරණය සම්බන්ධ සිද්ධාන්ත.
මම ඊළඟ වීඩියෝ එකකින් ඊටු ටික සාකච්ඡා කරන්න මේ 51 දක්වා තියෙන සියලුම ගැටලු හදන්න මේ වෙද්දී. ඒත් අපි දැන් සිද්ධාන්ත මේ වශයෙන් තව කීප දෙයක් සාකච්ඡා කළ යුතුයි. තව ටිකක් තියෙනවා. ඒත් විද්‍යුත් ශිෂ්ට පාඩම තුළ අපි ගණනය කිරීම රාශියක් හදාගෙන යනවා මේ වෙද්දී. ඒක ඔයාලත් ඊටු ටික හදන්න මොනවා ගැටලුවක් තියෙනවා නම් ඒවත් යොමු කරන්න. ඊට එන අපි ලබන වීඩියෝ එකකින් සාකච්ඡා කරමු ඉතිරි කොටස.